ආයුබෝවන් සුබ සන්ධ්‍යාවක් දරුවෝ හැමදෙනාටම පුතේ අද සාදරයෙන් පිළිගන්නවා අපේ මාර්ගගත ICT පන්තියට. ඉතින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ පුතාලගේ පළවෙනි ඒකකයේ 2011 සිට 2020 දක්වා විභාගවලදී පළවෙනි ඒකකයෙන් අහපු MCQ ප්‍රශ්න වගේම ව්‍යුහගත ප්‍රශ්නත් එමෙන්ම දැන් පුතාලා දන්නවා සාමාන්‍යයෙන් විභාගයේදී පළවෙනි ඒකකයට ලොකු බර තැබීමක් තියන්නේ නැහැ පුතේ. සාමාන්‍යයෙන් ලකුණු එකක හෝ දෙකක බර තැබීමක් තමයි සාමාන්‍යයෙන් උසස් පෙළ විභාගයට මේ පළවෙනි ඒකකයෙන් තියෙන නිසා සාමාන්‍යයෙන් අපිට ප්‍රශ්න 17ක් වගේ තමයි පාස් පේපර් වලින් පළවෙනි පාඩමෙන් ගන්න හැකියාව තියෙන්නේ. ඉතින් ඒ නිසා මම තවත් ඊට අමතරව අනාගතයේ 2021 දී 22 දී 23 දී කියන්නේ මේ නව විෂය නිර්දේශයේ පවතින තාක් විභාග වලට නිර්මාණය වෙන්න පුළුවන් තවත් MCQ ප්‍රශ්න සහ ව්‍යුහගත ප්‍රශ්න කිහිපයක් අද මම දරුවොත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් කොටෝම කලින් පොඩ්ඩක් මට පණිවිඩයක් දෙන්න. පුතාලට මං කියන දේ පැහැදිලි වැහෙනවද? පැහැදිලි වැහෙනවා නම් y කියලා රිප්ලයි එකක් දෙන්න. පැහැදිලි වැහෙනවා නම් y කියලා රිප්ලයි එකක් දෙන්න. හරි. දරුවෝ කියනවා පැහැදිලි වැහෙනවා කියලා. එහෙනම් ගැටලුවක් නැහැ. අපිට පන්ති ඉදිරියට කරගෙන යන්න හැකියාවක් තියෙනවා. ඉතින් පුතාලා දන්නවා මාත් එක්ක ප්‍රශ්න සාකච්ඡා කරනකොට අපි හැමදාම ප්‍රශ්න සාකච්ඡා කරනවා. සාකච්ඡා කරනකොට වැදගත්ම දේ තමයි මම පළවෙනි වලට ප්‍රශ්න ඉදිරිපත් කරපු ගමන් පුතාලත් උත්සාහ දරන්න ඕනේ මම පිළිතුර ලබා දෙන්න කලින් පිළිතුර chat box එකේ ලබා දෙන්න. ඉතින් එහෙනම් පුතේ කල් වේලාව තවත් ගන්නේ නැතුව අපි හැරෙමු අපේ පළවෙනි ප්‍රශ්නෙට. පළවෙනි ප්‍රශ්නේ බලන්න මම මේක නම් සමහරක් දරුවන්ට මීට කලිනුත් කතා කරා කමක් නැහැ. හැමෝටම මතක් වෙන්නත් එක්ක අපි මේ ප්‍රශ්නේ කරමු. මේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ පුතේ අපිට පළවෙනි ඒකකයේ තියෙන මේ තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය කියන සංකල්පෙන් අපි දන්නවා මේ තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය අභාවිත දත්ත මහා දත්ත රචනා චෞරත්වය මෙන්න මේ කියන සංකල්ප වලින් පුතේ පළමු ඒකකයේ අනිකුත් සංකල්ප වලට වඩා වැඩිපුර අවස්ථාවන් ගන්නකදී ප්‍රශ්න නිර්මාණය වෙලා තියෙනවා. ඒ අතරින් ඊටමත් වැදගත් මේ කියන තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය. අපි දන්නා තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායෙන් කතා කරනවා මෙන්න මේ වගේ කාරණයක්. මෙන්න මේ වගේ කාරණයක් කතා කරනවා. අපි මේකේ පල්ලෙහායින් කාලය නිරූපණය කරනවා, ඉහළින් වටිනාකම නිරූපණය කරනවා. යම් කිසි සිද්ධියක වටිනාකම උපරිම වෙන්නේ පුතේ කාලයට ශූන්‍ය වන අවස්ථාවේදී. කාලයට ශූන්‍ය වන අවස්ථාවේදී තමයි වටිනාකම උපරිම වන්නේ. එමෙන්ම කාලය ගත වීමත් සමගම ක්‍රමයෙන් ඒ තොරතුරේ වටිනාකම අඩු වෙලා අවසානයේ දත්ත බවට පරිවර්තනය වෙනවා කියලා මේ තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායෙන් කියනවා. මේ 2019 අවුරුද්දේ මෙන්න මේ ප්‍රශ්න ටිකක් වෙනස් විදිහට ඉදිරිපත් කරලා මෙන්න මේ වගේ අවස්ථාවන් කිහිපයක් නිරූපණය කරනවා පුතේ. මම උදාහරණයක් විදිහට ගන්න XY Z මම මෙන්න මෙහෙම මේ අවස්ථාවන් තුනක් නිරූපණය කරනවා. දැන් පුතාලා කියන්න බලන්න තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායට මේ XY Z කියන සිද්ධීන් තුනම අනුකූල නම් පුතාලා රිප්ලයි කරන්න X කියලා. මේ සිද්ධීන් තුනෙන් එකක් හෝ තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායට අනුකූල නොවන්නේ නම් පුතාලා රිප්ලයි කරන්න y කියලා. බලමු පුතාලගේ උත්තරේ මොකක්ද කියලා. මේ සිද්ධි තුනෙන් තුනම තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායට අනුකූල නම් x එකක් හෝ තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායට අනුකූල නොවෙනවා නම් පුතාලා y කියලා රිප්ලයි කරන්න. හරි. අපිට පේනවා සමහරක් දරුවෝ x කියලා රිප්ලයි කරනවා, සමහරක් දරුවෝ y කියලා රිප්ලයි කරනවා. ඒ කියන්නේ මෙතන මේ තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය පිළිබඳ ගැටලු තියෙන දරුවෝත් ඉන්නවා. පුතේ මෙන්න මේ වගේ ප්‍රස්තාර සටහනක මෙන්න මේ වගේ අපි සිද්ධියක් නිරූපණය කරොත් අපි මේ S කියන සම්දිස්ත්‍ය ගමු. මෙන්න මේ සියලුම සංසිද්ධීන් තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායට අනුකූලයි. එතකොට දැන් පුතාලට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. සර් ඒක වෙන්නේ කොහොමද? කාලයට ශූන්‍ය අවස්ථාවේ මේ y කියන සහ s කියන අවස්ථාවක් නැහැ. පුතේ මතක තියාගන්න මේ ඕනෑම සිද්ධියක ආරම්භක අවස්ථාව තමයි ශූන්‍ය වෙන්නේ. මේ y කියන අවස්ථාවේ ශූන්‍ය අවස්ථාව මේක. s කියන අවස්ථාවේ ශූන්‍ය අවස්ථාව වෙන්න මේක. එතකොට මේ සෑම සිද්ධියක්ම
තොරතුරු පිළිබඳ ස්වර්ණමේනියට අනුකූලයි. එහෙම කියලා මේ මුල්ලෙම්ම තියෙන සිද්ධිය විතරක් තොරතුරු පිළිබඳ ස්වර්ණමේනියට අනුකූල වෙන්නේ නැහැ. එහෙනම් ඔය 2019 MCQ එකට හරියට උත්තරයක් දෙන්න දරුවට වෙන්න මේ කියන අවබෝධය තිබිලා තියෙන්න ඕනේ. ඉතින් එහෙනම් අපි කාලේ ගන්න නැතුව ප්‍රශ්නෙට හැරෙමු. වෙන්න තියෙනවා ප්‍රශ්නේ කිසියම් මෙහෙවරක සිද්ධි පහක තොරතුරු වල අගය කාලය සමග වෙනස් වන ආකාරය කාලානුක්‍රමයට රූප සටහනේ පෙන්වා ඇත. සමස්ත මෙහෙවරේ තොරතුරු විශේෂයෙන්ම එක් සිද්ධිය සිදුවන අවස්ථා මාර්ගගතව බලන්න මෙන්න මේ කියන කාරණේ. එක් සිද්ධිය සිදුවන අවස්ථා. එහෙනම් මේක නිරූපණය කරලා තියෙන්නේ එක් සිද්ධිය සිදුවන අවස්ථා. මාර්ගගතව තත්ත්‍ය කාලීන මේක රියල් ටයිම් ඉදිරිපත් කරන ලදී කියලා කියනවා. ඉන් පස්සේ පුතේ කරුණු තුනක් දීලා තියෙනවා ABC කියලා අහනවා ඉහත වගන්ති වලින් නිවැරදි වගන්ති මොනවද කියලා. එහෙනම් අපේ දරුවෝ උත්තරයක් කරමු බලන්න. පුතාලා හිතන විදිහට මේකට මොකක්ද උත්තරේ වෙන්නේ? ABC කියලා අවස්ථාවන් තුනක් තියෙනවා. පුතාලා හිතන විදිහට මේකට උත්තරේ මොකක්ද? try එකක් දෙන්න. වොජිනි පුතා කියනවා උත්තරේ අංක 4 කියලා. බලමු අනිත් කට්ටියගේ අදහස් මොනවද කියලා. හොඳට කියවලා උත්තරේ දෙන්න. පළවෙනි පාඩම ඉතාමත් පහසු පාඩමක්. නමුත් ප්‍රශ්න අහන ස්වරූපය අනුව අපිට ඒ ප්‍රශ්නත් අපහසු වෙන්න අවස්ථාව තියෙනවා. ඒක තමයි මම මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ. හරි. රශ්මිත් කියන උත්තරේ අංක 4 කියලා. තව දරුවෝ 3 දෙනෙක්වත් උත්තර ඉක්මනින් දෙමු. ඉන් පස්සේ මම සාකච්ඡා කරන්න. වසන් සජ්ජත දරුවෝ ඔක්කොම කියන්නේ පිළිතුරු අංක 4 කියලා. අපි බලමු 4 නිවැරදිද කියලා. මෙයා කියනවා ඒ සංසිද්ධිය PQR සිද්ධි පමණක් තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායට අනුකූල වේ. නෑ පුතේ. PQR විතරක් නෙමේ S සහ T කියන සංසිද්ධිනුත් අපි තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායට අනුකූලයි කියලා තමයි හඳුනාගන්නේ. එහෙනම් මේ A සංසිද්ධිය වැරදි. B සිද්ධියට වැඩිම ඉල්ලුමක් ඇති අතර ඉතාමත් වැදගත්. මට ඒක කලින් මෙන්ෂන් කරන්න බැරි වුණා. ඉතාමත් වැදගත් පුතේ. මෙන්න මේ දීලා තියෙන ප්‍රස්තාර සටහනේ ඉහළින්ම දැක්වෙන්නේ මෙන්න මේ S කියන සංසිද්ධිය. ඉහළින්ම දැක්වෙන්නේ S කියන සංසිද්ධිය. එහෙනම් S සිද්ධියට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. S සිද්ධියට තමයි වැඩිම ඉල්ලුමක් තියෙන්නේ. දැන් අර මම කලින් අඳපු රූප සටහනේ දැන් මට පෙන්වන්න විදියක් නැහැ. ඒක එහෙනම් ප්‍රස්තාර සටහනක ඉහළටම ගිහිල්ලා තියෙන ප්‍රස්තාරය තමයි පුතේ වැඩිම ඉල්ලුමක් දෙන්නේ. ඒක මතක තියාගමු. හරි. අතර එයට වැඩිම තාක්ෂණික සම්පත් වලින් පහසුකම් සැලසීම අවශ්‍ය වේ. ඉතින් වැඩිපුර කන කෙනාට නේද පුතේ වැඩිපුර බත් බෙදන්න ඕනේ. වැඩිපුර කෑම දෙන්න ඕනේ. එහෙනම් වැඩිම ඉල්ලුමක් තියෙන එකට තමයි අපි වැඩිම සම්පත් වලින් පහසුකම් සැලසන්න ඕනේ. එහෙනම් B කියන සංසිද්ධිය නිවැරදි. අපි C කියන සංසිද්ධිය බලමු පුතේ. කිසියම් සිද්ධියක තොරතුරු පිළිබඳ අගය එම සිද්ධියේ තොරතුරු වලට ඇති ඉල්ලුම මගින් හේතු සහගතව නිශ්චය කළ හැක. ඔව් ඒක හරි පුතේ. දැන් යම් කිසි දැන් අපි හිතමු කඩවල් දෙකක් තියෙනවා. අපි හිතමු බේක් හවුස් දෙකක් තියෙනවා. එතකොට පුතාලේ බේක් හවුස් දෙකෙන් වැඩිපුරම රසට කෑම හදන බේක් හවුස් එකට තමයි යන්නේ. එහෙනම් අන්න ඒකට තියෙන ඉල්ලුම අනුව අපිට ඒක පිළිබඳ අගයකට එළවෙන්න හැකියාවක් තියෙනවා. එහෙනම් ඒකේ කෑම හොඳයි කියලා අපි තීරණයකට එනවා. එහෙනම් මේ C කියන සංසිද්ධියත් නිවැරදි. ඒ අනුව පළවෙනියට අහපු ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙනවා. අපේ දරුවෝ උත්තරේ දුන්නා වගේ පිළිතුරු අංක 4 B හා C පමණි. B හා C පමණි. ඉතින් මම හිතනවා පුතාලා මේ ප්‍රශ්න සාකච්ඡාවෙන් අදහසක් ලබා ගන්න නැති තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය පිළිබඳව. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. ඊළඟ ප්‍රශ්නේ තහන්නේ 2019 පේපර් එකෙන්මයි මම ගත්තේ. එක්තරා පාසලක සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කිරීම සඳහා ඔවුන්ට ටැබ්ලට් පරිගණක ලබා දෙන ලදී. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ පහත ක්‍රියාකාරකම් වලින් කුමක්ද? එතකොට පුතේ මෙන්න මේ කියන ප්‍රශ්න නිර්මාණය වෙන්නේ පුතාලගේ පළමු ඒකකයේ තොරතුරු පිළිබඳ ස්වර්ණමය තොරතුරු හා සංනිවේදන තාක්ෂණයේ භාවිතාවන ශේෂ්ඨ කතා කරනවානේ. අධ්‍යාපන සෞඛ්‍ය කෘෂිකර්මාන්ත කියලා. අන්නේ කොටසින් තමයි මේ ප්‍රශ්න නිර්මාණය කරලා තියෙන්නේ. එහෙනම් පුතාලා මේ ප්‍රශ්නේ කියවලා හරි උත්තරේ රිප්ලයි කරන්න බලන්න. ඉක්මනින්. පුතාලා ප්‍රශ්නේ කියවලා හරි උත්තරේ රිප්ලයි කරන්න. ශාවින් 2 කියනවා, නාවීන 1 කියනවා. ගොඩක් දරුවෝ පිළිතුරු අංක 1 කියලා කියනවා. අපි බලමු නිවැරදිද කියලා. දැන් මේක අහන්නේ එක්තරා පාසලක සිසුන්ගේ අධ්‍යාපන කටයුතු වැඩි දියුණු කිරීම සඳහා. එහෙනම් මේ අනිවාර්යෙන් අධ්‍යාපන ශාස්ත්‍රයේදී තොරතුරු තාක්ෂණයේ භාවිතාව වන අවස්ථාවක්. හරි. ටැබ්ලට් පරිගණක ලබා දෙන ලදී. මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා වඩාත්ම සුදුසු වන්නේ පහත ක්‍රියාකාරකම් වලින්
කුමක්ද? අපි බලමු අවසානයේදී දා පරිගණකවල ක්‍රීඩාවලදීම නෑ. ඒක කීයටවත් ගන්න බෑනේ. බ්ලොග් ලිවීම ගන්නත් බෑ පුතේ. එහෙනම් මේකත් වැරදි. මිතුරන් අතර ෂණික පණිවිඩ යැවීම මේකත් අසත්‍යයි. විනෝදාස්වාදාත්මක වීඩියෝ නැරඹීමට නෑ. ඒකත් වැරදි. හැබැයි ඉතාමත් පහසු ප්‍රශ්නයක්. පරිගණකගත අධ්‍යාපනික ද්‍රව්‍ය භාගත කර ගැනීම කියන එක අපිට නිවැරදි පිළිතුරක් විදිහට බාර ගන්න පුළුවන්. එහෙනම් මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර වෙන්නේ පුතාලා කිව්වා වගේම පිළිතුරු අංක 1. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. වෙන්න හොඳ ප්‍රශ්නයක්. වෙන්න හොඳ ප්‍රශ්නයක්. නවීන සංවිධානවල සේවකයන් නිවසේ සිට ඔවුන්ගේ රාජකාරී ඉටු කරයි. අහනවා ඉහත වගන්තිය වඩාත් හොඳින් විස්තර කරුණේ පහත කවරකින්ද කියලා. කියමු බලන්න උත්තරේ මොකක්ද කියලා. ඔචිනි නදීෂා උත්තර දෙනවා. අනිත් දරුවොත් උත්තරයක් දෙන්න උත්සාහ කරන්න බලන්න. රශ්මි දෙන උත්තරයක්, ශාවින්ද හොඳයි. චතුනි, නාවීන, චාවිකත් උත්තරයක් ලබා දෙන්න. හරි. අපි බලමු උත්තරය. දරුවෝ කිහිප දෙනෙක් උත්තර දුන්න නිසා පුතේ මේ පළවෙනි පාඩමෙන් අපි දන්නවා තාක්ෂණය පිළිබඳ සංකල්ප කතා කරනවා. ඉතින් අපේ දරුවෝ මේ සංකල්ප ගැන කතා කරනකොට පුතාලා මතක තබා ගත යුතු විශේෂ සංකල්ප කිහිපයක් තියෙනවා. එකක් තමයි මේ කියන මේ ටෙලිගමනය. ඊළඟ එක තමයි පුතේ දුරස්ථ අධ්‍යාපනය. ඊළඟ එක තමයි ටෙලිමෙඩිසින් කියන එක. ටෙලිමෙඩිසින් කියන එකත් අපි පොඩ්ඩක් මතක තියාගෙන ඉන්න අවශ්‍ය වෙනවා. ඉතින් මෙන්න මේ වගේ ප්‍රශ්න නිර්මාණය වෙන්න හැකියාවක් තියෙන හේතුව මේ කොවිඩ් වසංගතය නිසා ගොඩක් වෙලාවට ළමුන් අධ්‍යාපනය හැදෑරුවේ දුරස්ථ අධ්‍යාපන ආකාරයෙන්. සෞඛ්‍ය ශාස්ත්‍රයන්හි ප්‍රතිකාර සම්මන්ත්‍රණ පැවැත්වුවේ ටෙලිමෙඩිසින් ආකාරයෙන්. ඒ වගේම රැකියාවල සිටින කට්ටිය නිවසේ සිට කටයුතු අපි හඳුනාගත්තා ටෙලි කමියුනිටි. එහෙම නැත්නම් ටෙලි ගමනේ කියලා නිසා වෙන්න මේ සංකල්ප පිළිබඳ අවබෝධයෙන් ඉන්න මේ ප්‍රශ්න නිර්මාණය කරේ 2018 අවුරුද්දේ. ඉතින් නිවැරදි පිළිතුර වෙනවා පුතේ ටෙලි ගමනේ. එහෙම නැත්නම් ටෙලි කමියුනිටි කියන එක. එහෙනම් මේ ප්‍රශ්න නිවැරදි පිළිතුරු අංක 2. ඊළඟට වෙන්න හොඳ ප්‍රශ්නයක් තව රචනා චෞරත්වය පිළිබඳ මම පුතාලට කිව්වා මේ රචනා චෞරත්වය පිළිබඳව නිතරම ප්‍රශ්න අහලා තියෙනවා කියලා. නිම්සර අහනවා බ්ලොග් කියන්නේ මොකක්ද කියලා. පුතේ බ්ලොගින් කියලා කියන්නේ සාමාන්‍යයෙන් දැන් අපේ පුතාලා ඔය මේ කවි එහෙම ලියනව නේද ඔය පොත්වල. දැන් ළමයි නම් ලියනවත් දන්නේ නැහැ. හැබැයි ඔය ඉස්සර ළමයි එහෙම කවි ලියනවා, කතා ලියනවා. ඒ වගේ මේ අන්තර්ජාලය භාවිතා කරලා පුතාලට පුළුවන් කවි ලියන්න, ඒ වගේම මොන හරි කතාවක් ලියන්න. අපි අහලා තියෙන පුතාලා දන්නේ නැති blogspot.com කියලා තියෙන Google එකෙන් අපිට නොමිලේ පහසුකම් සපයනවා නිකන් වෙබ් අඩවියක් වගේ blogspot කියලා. අන්න ඒකේ ආටිකල් ලියන එකට තමයි පුතේ අපි බ්ලොගින් කියලා එහෙම නැත්නම් බ්ලොග් රචනය කියලා නිම්සරා කියන්නේ. දරුවන්ට ප්‍රශ්න තියෙනවා නම් ඔයාලට ප්‍රශ්න යොමු කරලා අහගන්න හැකියාව තියෙනවා. හරි නේද නිම්සරා? අපි යමු මෙන්න මේ ප්‍රශ්නෙට. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. පහත සදහන් වගන්ති සලකන්න. අහනවා ඉහත වගන්ති අතුරෙන් නිවැරදි වන්නේ කුමක්ද කියලා. කියමු බලන්න උත්තරේ. දෙමු බලන්න උත්තරේ. මොකක්ද උත්තරේ වෙන්නේ? නාවීන 5 කියනවා, මිදු 4 කියනවා. අනිත් දරුවෝ මොකද කියන්නේ බලමු අපි. නදීෂා 4 කියනවා. චාවිකත් 4 කියනවා. මේක ඒ අයිටම් එක්ක වෙන්න. දිනූෂ පුතේ ඔයා මියුට් කරගත්තොත් නම් ගොඩක් හොඳයි. ප්‍රසාද් පුතා උත්තරය අංක 2 කියලා කියනවා. අපි බලමු පුතාලා දුන්න උත්තර නිවැරදිද කියලා. ඉස්සෙල්ලා අපි බලමු මොකද්ද මේ රචනා චෞරත්වය කියලා කියන්නේ. පුතේ මේ රචනා චෞරත්වය එහෙම නැත්නම් අපි ප්ලැගරිසම් කියලා හඳුන්වන්නේ වෙන කෙනෙකුගේ දෙයක් තමාගේ සේයයි පෙනී සිටිනවා. දැන් උදාහරණයක් විදිහට අපි හිතමු පුතාලා දන්නවනේ දැන් Facebook කියන එක. Facebook එකේ කවුරු හරි ලස්සන කවියක් ලියනවා. වෙන්න මේ කවිය පුතාලා මොකද කරන්නේ? කොපි කරලා ඔයාගේ කවියක් වගේ ඔයා එක පෝස්ට් කරනවා. අන්න ඒ වගේ සංසිද්ධියක් අපි හඳුන්වනවා රචනා චෞරත්වය කියලා. ප්ලැගරිසම් කියලා හඳුන්වනවා. හරි බලමු. ඒ කියනවා රචනා චෞරත්වය තොරතුරු පද්ධති වලට ඇති පොදු තර්ජනයකි. පොදු තර්ජනයකි කියලා කියනවා. අපි යම් ඒ තියාගමු බීට යමු. රචනා චෞරත්වයෙන් අදහස් වන්නේ වෙනත් අයෙකුගේ නිර්මාණයක් තමුන්ගේ යයි කියාපෑම. ඉතාමත් නිවැරදි. අපිට මේ B නිවැරදි අවස්ථාවක් විදිහට 100% නිවැරදි ලෙස තෝරන්න පුළුවන්. C ප්‍රකාශන සොරකම රචනා චෞරත්වයේ සඳහා
සමානාර්ථ පදයකි නෑ පුතේ. ප්‍රකාශන සොරකම කියන්නේ එකක්. රචනා චෞරත්වය කියන්නේ තව එකක්. දැන් ප්‍රකාශන සොරකම කියලා කියන්නේ ලිඛිත. දැන් අපි හිතමු පොතක් කවුරු හරි එලි දක්වනවා කියලා. ඒ පොත ඒ විදිහටම තවත් කෙනෙක් පිටපත් කරොත් එතන තියෙන ප්‍රකාශන සොරකමක්. අපි මේ අර කොපිරයිට් කියලා වෙන්න මෙහෙම අදහස් කරන්නේ. ඒ ප්‍රකාශන හිමිකම. අන්න ඒක හොරකම් කරනවට තමයි ප්‍රකාශන සොරකම කියලා කියන්නේ. රචනා චෞරත්වය කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. එහෙනම් C වැරදි. හැබැයි මේකේ ඒ පොඩ්ඩක් අපිට ගන්න හැකියාවකුත් තියෙන රචනා චෞරත්වය තොරතුරු පද්ධති වලට ඇති පොදු තර්ජනීය කියන එක ගන්න හැකියාවකුත් තියෙනවා. ගන්න හැකියාවකුත් තියෙනවා. නමුත් දරුවනේ මතක තියාගමු තොරතුරු පද්ධති කිව්වහම ඒ වගේ අපිට දැන් තොරතුරු පද්ධතියක් කියන එක දැන් හිතමු පුතාලගේ ඉස්කෝලේ නාම ලේඛනේ අපි ඉන්ෆර්මේෂන් සිස්ටම් එකකට හදනවා. නාම ලේඛනයේ ලකුණු කරන එක ඉන්ෆර්මේෂන් සිස්ටම් එකකට හදනවා. එතකොට ඒකෙන් කොපි කරගන්න දෙයක් නැහැ නේ පුතේ කාටවත්. ඒකෙන් කොපි කරගන්න දෙයක් නැහැ නේ. එතකොට සෑම තොරතුරු පද්ධතියකින්ම රචනා චෞරත්වය ඇති වෙනවා කියලා කියන්න බෑ. ඒ අනුව අපිට ඒ 100% නිවැරදි පිළිතුරක් විදිහට තෝරන්න හැකියාව නැහැ. ඒ නිසා මේකට නිවැරදි පිළිතුරු විදිහට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 2 B පමණි. B පමණි එහෙනම් මේ ප්‍රශ්න මෙහෙමයි. ඒ කියන එක ගන්න පුළුවන්. නමුත් මේ අවුරුද්දේ මාකින් එකෙත් පිළිගෙන තියෙන්නේ දෙවනි පිළිතුර B පමණි කියන එක නිසා අපි මේකේ B පමණි විදිහට උත්තරේ ගන්නවා. යමු ඊළඟ ප්‍රශ්නෙට. තවත් හොඳ ප්‍රශ්නයක්. සමාජ ජාල අඩවි සම්බන්ධයෙන් පහත දක්වා ඇති වගන්ති සලකා බලන්න. මේ සෝෂල් මීඩියා සම්බන්ධව. ඉතාමත් පහසු ප්‍රශ්නයක්. දෙමු බලන්න උත්තරේ හරියටම. සෝෂල් මීඩියා සම්බන්ධව අපේ පුතාලා දන්නවනේ. දෙන්න බලන්න උත්තරයක්. සෝෂල් මීඩියා සම්බන්ධව තියෙන එකට. කියවලා හරියට උත්තරේ දෙන්න. 4 කියනවා 5 කියනවා 1 කියනවා. හොඳයි වෙනස් වෙනස් උත්තර ලබා දෙනකොට මමත් කැමතියි. උත්තරේ 5 කියලා කියනවා. බලමු පුතාලගේ උත්තරේ හරිද කියලා. ඉතාමත් පහසු ප්‍රශ්නයක් බැලුව බැලමට. ඒ ඡන්ද ප්‍රචාරක දැන් මේකේ අහන්නේ නිවැරදි අවස්ථාව නේද පුතේ? ඒ ඡන්ද ප්‍රචාරක වැඩසටහන් සඳහා මාධ්‍යයක් ලෙස මේවායෙහි භාවිතේ වැඩි වෙමින් පවතිය. ඔව් ඡන්ද ප්‍රචාරක විතරක් නෙමෙයි වර්තමාන වෙනකොට ටියුෂන් ඒ වගේම ඕනෑම දෙයක් මාකටිං කරගන්න හොඳම ප්ලැට්ෆෝම් එක විදිහට අපි දැන් සෝෂල් මීඩියා හඳුනා ගන්නවා. ඉතින් එහෙනම් ඒ නිවැරදි B. සමාජ ජාල අඩවියක් තුළදී පරිශීලකයෝගේ සැබෑ අනන්‍යතාව සෑම විටම සහතික කරනු ලැබේ. සෑම විටම සහතික කරනවද පුතේ මේ අනන්‍යතාවය? පුතාලා සෝෂල් මීඩියා එකට ගිහලා සර්ච් කරොත් පුතාට යම රජුරෝ බලා ගන්න පුළුවන්. ශක්‍ර දෙවියෝ බලා ගන්න හැකියාව තියෙනවා. එතකොට මේ ශක්‍ර දෙවියෝ කියලා තියෙන account එක ඇත්තටම ශක්‍ර දෙවියෝ ඉන්නේ. යම රජුරෝ කියලා තියෙන account එකේ යම රජුරෝද ඇත්තටම ඉන්නේ. දැන් ශාරුක් ખાන් කියලා සර්ච් කරොත් එහෙම ශාරුක් ખાන්ගේ නමෙන් account 100ක් විතර අපිට බලා ගන්න පුළුවන්. එතකොට මේ සෑම එකකම ඉන්නේ ඇත්තමැත්ත ශාරුක් ખાන්ද නැහැ. එහෙනම් සමාජ ජාල අඩවියක් තුලින් පරිශීලකයෙකුගේ සැබෑ අනන්‍යතාවය අපිට සෑම විටම සහතික කරන්න බෑ. ඒ නිසා පුතේ අපිට B මේකේ නිවැරදි වගන්තියක් විදිහට තෝරන්න හැකියාවක් නැහැ. C නවීන සමාජය තුළ මානව සම්බන්ධතා පවත්වා ගැනීම සඳහා මෙම සමාජ වෙබ් අඩවි උදක්ම අවශ්‍ය වේ. නවීන අපිට ඒකනම් පිළිගන්න පුළුවන් මට්ටමේ තියෙන පිළිතුරක් නේද පුතේ? අපි වර්තමානයේ ගොඩක් වෙලාවට අපි දැන් මගේ පාසලේ මිතුරන්ගේ වුණත් දුරකථන අංක මංගාව නෑ පුතේ. ගොඩක් වෙලාවට ඒකට සෝෂල් මීඩියා හරහා තමයි මට අවශ්‍ය වුණොත් එහෙම මම සම්බන්ධ කරගන්නේ. එහෙනම් C කියන වගන්තිය අපිට නිවැරදි වගන්තියක් විදිහට තෝරන්න පුළුවන්. ඒ අනුව මේකේ නිවැරදි වගන්තිය විදිහට අපිට අවසන් වශයෙන් උත්තරයකට එන්න පුළුවන්. A සහ C එහෙනම් පිළිතුරු අංක 5 තමයි නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරන්න හැකියාව තියෙන්නේ. ඉතින් ගොඩක් දරුවෝ 5 කියලා උත්තරේ ලබා දුන්නා. හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. බලන්න. තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යායෙන් තවත් අවුරුද්දක අහලා තියෙනවා. මට මතක හිටියේ 2014 අවුරුද්ද වෙන්න ඕනේ. තොරතුරු පිළිබඳ ස්වර්ණමය නීතියේ විදහා දැක්වෙන පහත දක්වා ඇති කුමන ප්‍රස්ථාරයෙන්ද? දෙමු බලන්න උත්තරේ හරියටම. මේකට උත්තරයක් දෙන්න බෑ නම් වැඩකුත් නෑ. මම බලාපොරොත්තු වෙන්නේ හැම දරුවෙක්ම උත්තරයක් දෙයි කියලා. මොකක්ද උත්තරේ? උත්තරේ අංක 1. තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය අනිවාර්යෙන් අපි මෙන්න මේ විදිහට තමයි නිරූපණය කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් එහෙනම් ලේසි ප්‍රශ්නයක් උත්තරේ අංක 1 විදිහට අපිට තෝරන්න පුළුවන්. හැබැයි
නව පුතාලට එන්න තියෙන එක්සෑම් එකේදී නම් මෙච්චර සරල ප්‍රශ්න බලාපොරොත්තු වෙන්නේ එපා පුතේ. ගොඩක් වෙලාවට පුතාලගේ ප්‍රශ්න නිර්මාණය වෙන්නේ මෙන්න මේ විදිහට වගන්ති ස්වරූපයෙන්. වගන්ති ස්වරූපයෙන් තමයි ගොඩක් වෙලාවට පළවෙනි පාඩමෙන් ප්‍රශ්නයක් නිර්මාණය කරන්න. යන්න බලන්න අපි මේ ප්‍රශ්න කරන එකේ වටිනාකම තමයි ප්‍රශ්නයක් නිර්මාණය වෙන රටාව පිළිබඳව පවා අපි අවබෝධයෙන් යන්න ඕනේ. දැන් මේ බලන්න 2014 නිකම්ම දීලා තියෙන තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය. මම පුතාලා පොඩ්ඩක් මුලට ගෙනියන්න. මෙතන බලන්න. මෙතන තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය මොනවගෙන්ද? වගන්ති ස්වරූපයෙන්. එතකොට මේ ප්‍රශ්න නිර්මාණය වෙන විදිය පිළිබඳවත් අපේ පුතාලා අනිවාර්යෙන් අවබෝධයෙන් ඉන්න ඕනේ. රදාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විසින් දිනා ගන්නාලදී ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ට මෙම තොරතුරු වඩාත් ඉහළ මගයක් ගෙන දුන්නේ කුමන අවස්ථාවේදීද කියලා අහනවා. දැන් එතකොට මේකත් තොරතුරු පිළිබඳ ස්වර්ණමය න්‍යාය. දැන් නිදසුනක් විදිහට අපි ගමු වෙන්න මෙහෙම. දැන් අපි දන්නවා පුතේ සහරාන් දැන් බෝම්බයක් ගහුවනේ. මේ බෝම්බය ගහපු සිද්ධියේ උපරිම වටිනාකම තිබ්බේ බෝම්බයක් ගැහුවා කියලා නිවුස් එකට කියපු වෙලාවේද? එහෙම නැත්නම් බෝම්බේ පුපුරපු වෙලාවේද? එහෙම නැත්නම් බෝම්බේ පුපුරලා මිනිස්සු නැති වුණා කියලා කියපු වෙලාවේද? පුතාලා හිතන විදිහට මොන අවස්ථාවක් තුනේද? මම ABC කියලා අවස්ථාවන් තුනක් කියන්නම්. මම පළවෙනි අවස්ථාව කියනවා පුතා බෝම්බයක් පිපුරුවා කියලා නිවුස් වලට කිව්වා. මම දෙවෙනි අවස්ථාව කියනවා බෝම්බය පිපුරපු අවස්ථාව. බ්ලාස්ට් වුණ අවස්ථාව. මම තුන්වෙනි අවස්ථාව ගන්නවා පුතේ මරණ සංඛ්‍යාව කියපු වෙලාව. මෙන්න මේ සිද්ධීන් තුනෙන් පුතාලා හිතන විදිහට වැඩිම වටිනාකමක් තියෙන්නේ නැත්තේ මොන අවස්ථාවේදීද? Aද Bද Cද? B. බෝම්බය පුපුරපු වෙලාවේ තමයි පුතේ වැඩිම වටිනාකමක් කියලා මේ වැරදිලා තේරුම් ගන්න එපා. තොරතුරක් නම් ඒක වැඩිම වටිනාකම තිබ්බේ බ්ලාස්ට් වෙච්ච වෙලාවේ. දැන් පුතාලා හිතන්න ගෙදර පුතාලගේ වටිනා කියන මාලයක් නැති වුණා කියලා. මේ මාලේ නැති වුණා කියලා පුතා කෑ ගහගෙන අඬන වෙලාවේදී වැඩිම වටිනාකම තියෙන්නේ නැත්තම් මාලේ හම්බෙච්ච වෙලාවේද? එහෙම නැත්තම් මාලේ හම්බ වුණා කියලා අල්ලපු ගෙදර නැන්දට කියපු වෙලාවේද? අපි මේ අවස්ථාවන් තුනක් ගමු. ඔන්න පළවෙනි අවස්ථාව මාලේ නැති වුණා කියලා ඔයාලා කියනවා. නැති වුණා කියන අවස්ථාවේදීද හම්බුණා කියන අවස්ථාවේදීද හමු වුණා කියන අවස්ථාවේදීද එහෙම නැත්නම් එහා ගෙදර නැන්දට කියන අවස්ථාවේද ABC නම් මේ අවස්ථාව තුන නැති වුණ අවස්ථාවේද වටිනාකම වැඩි හමු වුණ අවස්ථාවේද වටිනාකම වැඩි නැන්දට කියන අවස්ථාවේද වටිනාකම වැඩි පුතා වැඩිපුරම සතුටු වෙන්නේ නැති වුණ අවස්ථාවේද හම්බ වුණ අවස්ථාවේදීද නැති වුණ අවස්ථාවේද සතුටු වෙන්නේ හම්බ වුණ අවස්ථාවේදීද හමු වන අවස්ථාවේ තමයි පුතේ ඔයාට වැඩිපුර සතුටක් ලැබෙන්නේ. එහෙනම් ඒ අවස්ථාව තමයි අපි හඳුන්වන්නේ වටිනාකම වැඩිම අවස්ථාව විදිහට. හරි? එහෙනම් දැන් යමු අපි ප්‍රශ්නෙට. පළවෙනි එක කියනවා අවසන් තරගය ආරම්භ කළ විටදී ඒ අවස්ථාව වැදගත්. නමුත් වටිනාකම ඒ තරම් නැහැ. එහෙනම් අපිට ඒක ගන්න හැකියාවක් නැහැ. දෙවෙනි එක තිසර පෙරේරා ජයග්‍රාහී ලකුණ ලබාගත් විටදී ඔව් එහෙනම් පුතේ මෙයා 6 පාර ගහපු වෙලාවේ තමයි ලංකාව මැච් එක දිනුවා කියලා කියනකොටම තමයි අපිට ඒකේ වැඩිපුර වටිනාකමක් දැනෙන්නේ. එහෙනම් මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරන්න හැකියාව තියෙනවා තිසර පෙරේරා ජයග්‍රාහී ලකුණ ලබාගත් විටදී. එහෙනම් මේ ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර මොකක්ද? පිළිතුරු අංක 2. අනිත් ඒවා නිකන් සිද්ධි විතරයි. වෙන්න හොඳ ප්‍රශ්නයක්. දත්ත සහ තොරතුරු සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්තියක් සත්‍ය වන්නේද කියලා අහනවා. කියමු බලන්න උත්තරය. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. දත්ත සහ තොරතුරු සම්බන්ධයෙන් පහත සඳහන් කවර වගන්තියක් සත්‍ය වන්නේද කියලා අහනවා. උත්තරයක් දෙන්න බලන්න පුතාලා. මොකද්ද උත්තරේ? හොඳට උත්තර කියවලා උත්තරයක් ලබා දෙන්න. බලමු අපි. හොඳයි පුතාලා හොඳම උත්තර දෙකක් තෝරලා තියෙනවා ගොඩක් දරුවෝ. අංක 2යි 5යි කියලා තමයි අපේ පුතාලා ගොඩක් කියන්නේ. ඉතාමත් හොඳ උත්තර
තේරීමේ හැකියාව ගැන මම ගොඩාක් සතුටු වෙනවා. බලමු පළවෙනි එක කියනවා තීරණයක් ගැනීම සිදු කළ අපේ කවුරු හරි දරුවෙක් තාම මියුට් කරන්නේ නැහැ. කවුරු හරි ඉන්නවා නම් පුතේ මියුට් කරන්නේ නැති කෙනෙක් මන්ට මියුට් කරගන්න. හරි. තවත් ඉන්නවා. තීරණයක් ගැනීම සිදු කළ හැක්කේ අතිමහත් වූ දත්ත ප්‍රමාණයක් පවතින විටම පමණි. එහෙම නැහැ. පුතාලට මේ දත්ත 3-4ක් තිබ්බත් තීරණයක් ගන්න පුළුවන්. දත්ත 2ක් තිබ්බත් තීරණයක් ගන්න පුළුවන්. එහෙනම් ඒ කියන කරුණ පිළිබඳව අපිට සෑහීමකටපත් වෙන්න බෑ. ඒක වැරදි. ඊළඟ එක තොරතුරු වල වළංගුතාව දත්තවල නිර්වද්‍යතාව මත රඳා පවතී. අපි පොඩ්ඩක් ඒක තියාගෙන ඉමු. අපි ඒක පොඩ්ඩක් ඒක හරි වගේ. ඒ නිසා පොඩ්ඩක් තියාගමු. විභාගෙදි පුතාලා උත්තර තෝරන්න ඕනේ මේ ක්‍රමයට. තුන්වෙනි එක. දත්ත සැකසුමෙන් ලබා ගන්නා තොරතුරු සෑම විටම නිර්වද්‍ය වේ. නෑ. අපිට සෑම විටම නිර්වද්‍ය වෙනවා කියලා තෝරන්න හැකියාවක් නෑ. 4. තොරතුරු ලබා ගැනීම සඳහා බහුප්‍රභව මගින් දත් එකතු කළ යුතු වේ. නෑ එහෙම අවශ්‍යම නෑ පුතේ. ඕනනම් කරන්න පුළුවන්. හැබැයි ඒක අවශ්‍යම නැති කාරණයක්. 5. තොරතුරු වල නිර්වද්‍යතාව රඳා පවතුනුයේ ආදාන දත්තවල නිර්වද්‍යතාව මත පමණි. ඒකට අපිට සෑහීමකටපත් වෙන්න හැකියාවක් නැහැ. තොරතුරු වල නිර්වද්‍යතාව රඳා පවතින්නේ ආදානවල දත්ත නිර්වද්‍යතාව මත පමණි කියන කාරණේ පිළිබඳව අපිට 100%ක් එකගවන්න හැකියාවක් නැහැ. ඒ අනුව මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තර විදිහට අපිට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 2 ගොඩක් දරුවෝ පිළිතුරු අංක 2 කිව්වා. ඉතාමත් හොඳයි. අපි යමු ඊළඟ ප්‍රශ්නෙට. පහත සඳහන් ශිල්පීය ක්‍රම සලකන්න. මේකත් ඇවිල්ලා තොරතුරු තාක්ෂණයේ අධ්‍යාපන ශාස්ත්‍රයේ භාවිතා වන අවස්ථාවක් සම්බන්ධ කරගෙන තමයි නිර්මාණය කරලා තියෙන්නේ. අහනවා තොරතුරු හා sannivedana තාක්ෂණ පාදක ඉගෙනුම් හා ඉගැන්වීම් වලදී හෙට දක්වා ඇති කුමන ශිල්පීය ක්‍රම භාවිතා වන්නේද කියලා. කියමු බලන්න. ඉගෙනුම් සහ ඉගැන්වීම් වලදී භාවිතා වන අවස්ථාවන් අහන්න. දැන් මේ ප්‍රශ්නේ නම් මට මතක විදිහට 2012 හෝ 2011 ප්‍රශ්න පත්‍රයේ තිබ්බ එකක්. එදාට නොගැලපුණාට මේකේ තියෙන යෙදවුම් වර්තමානයේට නම් ගැලපෙනවා පුතේ. අපි බලමු උත්තරේ මොකක්ද ඔයාලා දෙන්නේ කියලා. හරි. වොජිනි පුතා අහනවා සර් බහුප්‍රභව කියන එක පැහැදිලි කරන්න පුළුවන්ද ටිකක්? ඔව් පැහැදිලි කරන්න. බහුප්‍රභව කියන්නේ වෙන්න මෙහෙම. පුතේ අපි දත්ත එක්ස්ප්‍රෙස් කරන ක්‍රම කිහිපයක් භාවිතා කරනවානේ. පුතාලට පුළුවන් ඉන්ටර්විව් එකක් තියලා දැන් අපි හිතන්නේ දැන් සාමාන්‍යයෙන් ලංකා බැංකුවට සේවකයෙක් බදව ගන්නවා කියලා මේ වොජිනි. ලංකා බැංකුවට සේවකයෙක් බදව ගන්නවා. එයාලා පළවෙනියට තියනවා පුතේ එක්සෑම් එකක්. ප්‍රශ්නාවලියක් ලබා දීලා එක්සෑම් එකක් දීලා ඒකේ උත්තර ඇගීමට ලක් කරනවා. ඊට පස්සේ එයා ඉන්ටර්විව් එකකට ගෙන්නනවා. ඊට පස්සේ එයා සාමාන්‍යයෙන් තවත් ප්‍රැක්ටිකල් ඉන්ටර්විව් එකකට ගෙන්නනවා. එතකොට අන්න එක් සේවකයෙක් තෝරගන්න බහු ඇගීම් සිදු කරනවා. පැහැදිලිද? එයාගේ දත් එක් රැස් කරගන්න එයාලා ආකාර කිහිපයක් භාවිතා කරන්නේ. මේ වගේ අවස්ථාවක් අපි කියනවා බහුප්‍රභව කියලා. පැහැදිලිද වජිනිට? දැන් පුතාලා පිළිබඳ දැන් පුතාලගේ ඉස්කෝලේ අපි හිතමු ප්‍රිෆෙක්ට් තෝරනවා කියලා. ප්‍රිෆෙක්ට් කෙනෙක් වෙන්න තෝරන්න මොකද කරන්නේ? ඉස්සෙල්ලාම පුතාලට ෆෝම් එකක් ෆිල් කරලා දෙන්න කියලා ඔයාලගේ ඩීටේල්ස් ටික ගන්නවා. ඉන් පස්සේ ඉන්ටර්විව්ස් තියෙනවා. ඊට පස්සේ ඔයාලගෙන රහසිගතව නිරීක්ෂණය කරනවා. අන්න මේ විදිහට තමයි ගුරුවරු ඔයාලගේ තොරතුරු රැස් කරන්නේ. අන්න මේ වගේ අවස්ථාවක් අපි බහුප්‍රභව අවස්ථාවක් කියලා හඳුනා ගන්නවා. හරි. මේ ප්‍රශ්නෙට උත්තරේ ගොඩක් කට්ටිය දීලා තියෙනවා. ඒ නිසා මම ඉක්මනට යන්නම් ප්‍රශ්නෙට. පරිගණක සාහිත ඉගෙනුම්. කම්පියුටර් ඒඩඩ් ලර්නින් එක හරි. පරිගණක පාදක ඉගෙනුම් ඒකත් නිවැරදි. පරිගණක පාදක ඇගීම් ඒකත් නිවැරදි. එතකොට දරුවන් සම්බන්ධයෙන් මේකෙදි ඉගෙනුම් ක්‍රියාවලිය සඳහා භාවිතා වෙනවා A සහ B කියන අවස්ථාවන්. පරිගණක පාදක ඇගීම් කියන්නේ ඉගැන්වීම් වලදී භාවිතා වන අවස්ථාවක්. එතකොට ඒක ගුරුවරයාගේ පැත්තෙන්. හැබැයි අහන්නේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලි දෙකටම ඒ අනුව නිවැරදි උත්තරේ විදිහට අපිට ගන්න පුළුවන් පිළිතුරු අංක 5 A B හා C සියල්ලම. යමු වෙන්න මේ ප්‍රශ්නෙට මතක විදිහට නම් 2011 ප්‍රශ්න පත්‍රයෙන් ගත්තේ මම මේක. පුතාලගේ නම් පාස් පේපර් පොත ගත්තොත් එහෙම මේ ප්‍රශ්න වලට බලා ගන්න හැකියාවක් නැහැ. හේතුව පාස් පේපර් ප්‍රශ්න නිර්මාණය කරන්නේ 2013 ඉඳන් 20 දක්වා පමණයි. නමුත් ගැටලුවක් කරගන්න එපා. පුතාලට මම අද පාඩම අවසන් වුණාට පස්සේ වෙන්න මේ කියන ප්‍රශ්න සියල්ලම
ඔයාලගේ ගෲප් වලට දානවා ඒ නිසා බය වෙන්න එපා. දත්ත සහ තොරතුරු පිළිබඳව පහත දැක්වෙන ප්‍රකාශ සලකන්න කියනවා තොරතුරු වඩාත් හොඳින් විස්තර කරනු ලබන්නේ මොකේද කියලා. තොරතුරු වඩාත් හොඳින් විස්තර කරනු ලබන්නේ මොකේද කියලා. 10ට කියන්නේ චමස්සර මේකටද මේකට නම් ABC මේකට නම් 2. හරි. කියන්න බලන්න තොරතුරු වඩාත් හොඳින් විස්තර කරනුයේ මොන වගේන්ද? තොරතුරු වඩාත් හොඳින් විස්තර කරනුයේ මොන වගේන්ද? උත්තරේ අංක 3 කියලා කියනවා දරුවෝ 3-4 දෙනෙක්ම. සමහරක් දරුවෝ නම් මේ ඩිරෙක්ට් මැසේජ් කරන සමහරක් කට්ටිය නම් හැමෝටම පේන්න රිප්ලයි කරනවා. මංෂා කියනවා වෙනස් උත්තරයක් 5 කියලා. බලමු අපි උත්තරේ හරිද කියලා ඔයාලා කියන. තොරතුරු වඩාත් හොඳින් විස්තර කෙරුණේ. මේ කවුද මේ සංදේශ්? කවුද සංදේශ්? සංදේශ් පුතා. උත්තරේ 2 කියලා දීලා තියන්නේ කොහොමද ඔයා? මේක යහන්නේ තොරතුරු වඩාත් හොඳින් විස්තර කෙරුණේ මොන වගේද කියලා. අපි හැරෙමු ප්‍රශ්නෙට. උත්තර වලට A. සංකේතයක් දීලා තියෙනවා. අනේ බං ඉලක්කම්. ඉලක්කම් කියන්නේ දත්ත වලට. මෙතන තොරතුරක් නැහැ. මේකෙන් තීරණයක් ගන්න පුළුවන්ද? බෑ. එහෙනම් මේක දත්තයක්. A කියන්නේ දත්ත. B. සංඛ්‍යා අනුලකුණු සහ ප්‍රතිබිම්බ. පුතිය සංඛ්‍යාවක් ලකුණක් පින්තූරයක් කියන්නේ දත්ත. ඒව තොරතුරු වෙන්නේ නැහැ. එහෙනම් මේ AB කියන අවස්ථාවන් දෙකම වැරදි. සංදේශ දෙනවා ගුටියක් ළඟ හිටියනම්. C. අධ්‍යයනයක් ඇසුරෙන් ව්‍යුත්පන්න කරන ලද කරුණු. තොරතුරක් නේ පුතේ. ඒක තොරතුරක්. ග්‍රාහකයාට අර්ථවත් වන්නසේ සකසන ලද කරුණු. තොරතුරක්. ඒ අනුව නිවැරදි උත්තරයේ විදිහට යන්න පුළුවන්. උත්තරය අංක 3 C හා D පමණි. එහෙනම් මේ ප්‍රශ්නේ නිවැරදි උත්තරය වෙනවා පිළිතුරු අංක 3 C හා D පමණි. යමු ඊළඟ ප්‍රශ්නෙට. හරි. පුතාලේ විභාගෙදි වෙන්න මේ ප්‍රශ්න විතරයි අහලා තියෙන්නේ. දැන් අපි කතා කරන්න යන්නේ මම මේ සම්පූර්ණ පාඩම ආවරණය වෙන විදිහට නිර්මාණය කරපු ප්‍රශ්න සාකච්ඡා කරන්න. මම අද පුතාලට කිව්වා විභාග ප්‍රශ්න වගේම ආදර්ශ ප්‍රශ්න විභාගෙදි එන්න පුළුවන් ප්‍රශ්න අපි සාකච්ඡා කරනවා කියලා. මම මේ ප්‍රශ්න නිර්මාණය කරපු ප්‍රශ්න වලින් නම් සම්පූර්ණයෙන්ම පාඩම ආවරණය කරලා තියෙනවා. අපි හැරෙමු පළවෙනි ප්‍රශ්න වලට මොඩල් වලින්. දත්ත සහ තොරතුරු සම්බන්ධයෙන් කියවෙන ප්‍රකාශ තුනක් පහත දැක්වේ. ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශ වන්නේ මොනවද කියලා අහනවා. උත්තරයක් දෙමු බලන්න. උත්තරයක් දෙමු බලන්න පුතාලා. පුතාලා මේ ප්‍රශ්න සියල්ලම මම දෙනවා. බය වෙන්න එපා. හැමෝටම දෙනවා. හැබැයි දැන් ඔයාලා උත්තර දැනගෙන ඉන්න මේ වගේ. හරි. පුතාලා කියනවා පිළිතුරු අංක 5 කියලා නේද? බලමු හරිද කියලා. දත්ත සංඛ්‍යා ශබ්ද හෝ රූප ලෙස පැවතිය හැකිය. ඔව් පුතේ. ඒක නිවැරදි. එහෙනම් ඒ කියන සංසිද්ධිය අපිට නිවැරදි විදිහට ගන්න පුළුවන්. B. තොරතුරු ලබා ගැනීම සඳහා දත්ත පද්ධතියකට ආදාන කළ යුතුයි. නිවැරදි. අපිට ඒකත් නිවැරදි විදිහට ගන්න පුළුවන්. C. එක් අවස්ථාවක තොරතුරු ලෙස පවතින දෙයක් තවත් අවස්ථාවකදී දත්ත ස්වරූපයෙන් පැවතිය හැකියි. ඔව්. එහෙම වෙන්න පුළුවන්. දැන් අද අපි කතා කරන්නේ 2014 දී ලංකාව වර්ල්ඩ් කප් එක දිනුවා කියලා විතරයි. ඒ අරනම අපි ඒ පිළිබඳ ගොඩාක් කතන්දර කතා කරන්නේ නැහැ. එතකොට එදා තොරතුරක් වෙච්ච මේ වර්ල්ඩ් කප් එක අද දත්තයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. එහෙනම් C කියන අවස්ථාවත් නිවැරදි. ඒ අනුව පුතේ අපිට තෝරන්න පුළුවන් පුතාලා තීරුව විදිහටම A B හා C සියල්ලම කියන පිළිතුර තමයි නිවැරදි පිළිතුර වෙන්න ඕනේ. යමු අපි ඊළඟ ප්‍රශ්නෙට. තවත් හොඳ ප්‍රශ්නයක්. දත්ත සැකසුම් ජීවන චක්‍රයේදී සිදුවන එක් ක්‍රියාවලියක් නොවන්නේ කුමක්ද කියලා අහනවා. කියන්න බලන්න. අපි දන්නවා දත්ත එක්රැස් කිරීම, දත්ත කළමනාකරණය කිරීම, අභාවිත දත්ත ඉවත් කිරීම, මෙන්න මේ කියන කාර්යයන් තුන මූලික වශයෙන් සිදු කරනවානේ පුතේ දත්ත සැකසුම් ක්‍රියාවලියේදී. එහෙම නැත්නම් දත්ත සැකසුම් ජීවන චක්‍රයේදී අහනවා සිදුවන එක් ක්‍රියාවලියක් නොවන්නේ කුමක්ද කියලා. බලන්න උත්තරයක් දෙන්න.
මොකක්ද? ඉතාමත් පහසුවෙන් පුතාලට උත්තරයකට එළවෙන්න හැකියාවක් තියෙනවා. අපි දන්නවා මේ දත්ත කළමනාකරණය කිරීමේදී එක්රැස් කරගත්ත දත්ත පිළිවෙලකට සකස් කිරීම කරනවා පුතේ දත්ත සැකසුම් ජීවන චක්‍රයේදී. හැබැයි මේක එක උත්තරයක තියෙනවා ඒක නිකන් කරන්නේ නෑ වගේ එකක්. බලන්න මම උන්න උත්තරේ ගන්න ලේසි කරා තවත්. හරි. ගොඩක් දරු උත්තර දීලා තියෙනවා පිළිතුරු අංක 4 සහ 5 බලමු අපි. දත්ත ආරක්ෂිතව තබා ගැනීම. ඒක සාමාන්‍ය දෙයක්. ඒක කොහොමද සිදු වෙනවා? අවශ්‍ය අවස්ථාවලදී දත්ත පහසුවෙන් ලබා ගැනීම. ඒකත් හරි. තොරතුරු නිර්මාණය කර ගැනීම. ඒකත් හරි. පිළිවෙලකින් තොරව දත්ත පද්ධතිය තුළ පවත්වා ගැනීම. මේ කාරණේ නිවැරදිද පුතේ? වැරදි. එහෙනම් අපිට මේ ප්‍රශ්නේ මොකක්ද මේ නොවන්නේ කුමක්ද කියලා අහන්නේ. එහෙනම් අපිට උත්තරයකට එන්න පුළුවන් පිළිතුරු අංක 4 තමයි පිළිවෙලකින් තොරව දත්ත පද්ධතිය තුළ පවත්වා ගැනීම කියන කාරණය අපිට පිළිගන්න බැහැ. එහෙනම් ඒක තමයි පිළිතුර වෙන්න අවශ්‍ය වෙන්නේ. යමු ඊළඟ ප්‍රශ්නෙට. මෙන්න තවත් හොඳ ප්‍රශ්නයක් මම දීලා තියෙනවා. ටිකක් පහසු ප්‍රශ්නයක්. ප්‍රමාණාත්මක දත්තයක් සහ ගුණාත්මක දත්තයක් අනුපිළිවෙලින් දැක්වෙන්නේ. උත්තරයක් දෙන්න බලන්න. මේකට නම් සාමාන්‍ය පෙළ දරුවෙකුට උත්තරේ දෙන්න පුළුවන්. බලමු උත්තරය දෙයිද කියලා ඔයාලා. ඉක්මනට උත්තරයක් දෙන්න කියවලා. ගොඩක් හොඳයි උත්තර දීලා තියෙනවා නිවැරදිව. පළවෙනි එක කියනවා තොරතුරු තාක්ෂණ විශේෂයෙන් ලබාගත් ලබන. දැන් අපි ඉස්සෙල්ලාම බලමු මොකද්ද මේ ප්‍රමාණාත්මක සහ ගුණාත්මක කියන්නේ. යම්කිසි දත්තයක් සංඛ්‍යාත්මකව ප්‍රකාශ කරන්න හැකියාවක් තියෙනවා නම් උසේන් බෝල්ට් අඩි 6ක් උසයි. උසේන් බෝල්ට් පැයට කිලෝමීටර් 120ක වේගෙන් දුවයි. බලන්න මේ වගේ සංඛ්‍යාත්මක ගයක් තිබ්බා. එහෙනම් ඒක ප්‍රමාණාත්මක දත්ත කියලා හඳුනා ගන්නවා. ඒතර ගුණාත්මක කියන්නේ උසේන් බෝල්ට් දක්ෂ ක්‍රීඩකී. උසේන් බෝල්ට් උස ක්‍රීඩකී. බලන්න මේ වගේ සංඛ්‍යාත්මක වගේක් නෑ. හැබැයි ඒකේ එයා වර්ණනා කරනවා. එයා පිළිබඳ කරුණක් කියනවා නිකම් මේ එයාගේ වටිනාකම වැඩි වෙන්න. අන්න ගුණාත්මක දත්තයක්. එහෙනම් බලන්න තොරතුරු තාක්ෂණ විශ්ේ ලබාගත් ලකුණු කියන්නේ ප්‍රමාණාත්මක. පන්තියේ ළමුන් ගණන කියන්නේ ප්‍රමාණාත්මක සංඛ්‍යාත්මක ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙනම් අපිට පළවෙනි එකට එකද වෙන්න හැකියාවක් නෑ පුතේ. දෙවෙනි එක. වාහනයක් පැයක් තුළ ගමන් කළ වේගය. වාහනයක් පැයක් තුළ ගමන් කළ වේගය. ආහාරයක රසවත් බව. වාහනයක් පැයක් තුළ ගමන් කළ වේගය අපිට නිරූපණය කරන්න පුළුවන් සංඛ්‍යාත්මකව. හැබැයි ආහාරයක රසවත් බව නිරූපණය කරන්න පුළුවන්ද පුතේ? බෑ. එහෙනම් මේකට වඩාත් නිවැරදි පිළිතුර විදිහට තෝරන්න පුළුවන් පිළිතුරු අංක 2. පුතාලා ඒක හරියටම කිව්වා. ලේසි ප්‍රශ්නයක්. ගුණාත්මක තොරතුරක දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ. ගුණාත්මක තොරතුරක දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ මොකක්ද කියලා අහනවා. දෙන්න බලන්න උත්තරයක් හරියටම. ගුණාත්මක තොරතුරක දැකිය හැකි ලක්ෂණයක් නොවන්නේ මොකක්ද? උත්තරාංක 5. හරි. මම තව ටිකකින් පටලවා ගන්නවා. නිවැරදි. උත්තරාංක 5 තමයි. අදාළතාවයේ තියෙන්න ඕනේ, කාලීන බව තියෙන්න ඕනේ, තේරුම් ගැනීමේ හැකියාව තියෙන්න ඕනේ, පූර්ණත්වයේ තියෙන්න ඕනේ. හැබැයි දත්ත ප්‍රරූපය අවශ්‍යයිද පුතේ? නෑ. එහෙනම් අපිට මේකෙදි උත්තරයකට එන්න පුළුවන් දත්ත ප්‍රරූපය කියන එක තමයි ලක්ෂණයක් නොවිදිහට අපිට බාර ගන්න පුළුවන්. යමු ඊළඟ ප්‍රශ්නෙට. හොඳ ප්‍රශ්නයක් තියෙනවා. මහා දත්ත සම්බන්ධයෙන් දැක්වෙන ප්‍රකාශ 3ක් පහත දැක්වේ. අහනවා ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශය ඇතුළත් පිළිතුර වන්නේ කුමක්ද කියලා. කියන්න බලන්න උත්තරේ හරියටම. මහා දත්ත සම්බන්ධයෙන් අහනවා නිවැරදි ප්‍රකාශය වන්නේ මොකක්ද කියලා. පොඩ්ඩක් ඉන්න කවුද රශ්මි දරුවා අහනවා දත්ත ප්‍රරූපය කියන්නේ මොකක්ද කියලා. පුතේ දත්ත ප්‍රරූපය එහෙම නැත්නම් අපි කියනවා data type. data type එකෙන් හරි ලේසි කාරණයක් රශ්මි. පුතේ අපි හිතන්න වෙන්න මෙහෙම. යම් කිසි දෙයක් අපි මේ වගේ ඉලක්කමෙන් නිරූපණය කරනවා. මෙන්න මේ වගේ සංඛ්‍යාත්මක අගයන් වලින් අපි මේවට කියනවා පුතේ මෙන්න මේවට කියනවා numbers කියලා. අපි නමක් ගමක්
මෙන්න මෙහෙම නිරූපණය කරනවා නම් පුතේ අපි ඒවට කියනවා ටෙක්ස්ට් එකක් කියලා. අපි යම්කිසි අගයක් මුදල්මය අගයකින් නිරූපණය කරන රුපියල් 100 ඩොලර් 200 මේ වගේ මුදල්මය අගයක් නිරූපණය කරනවා නම් පුතේ අපි ඒවට කියනවා රශ්මි කරන්සි කියලා. ඒ වගේම සත්‍ය අවස්ථාව බලනවා නම් අපි බූලියන් කියලා කියනවා. මෙන්න මේ වගේ අවස්ථාවන් වලට තමයි රශ්මි data type කියලා කියන්නේ. දත්ත ප්‍රරූප කියලා කියන්නේ. මම හිතනවා පුතා මේක තේරුම් ගන්න ඇති කියලා. ප්‍රශ්නෙට හැරෙමු. උත්තරයක් දීලා තියෙන මේක කියනකම් මම මහා දත්ත සම්බන්ධයෙන් දැක්වෙන ප්‍රකාශ තුනක් පහත දැක්වේ. අහනවා ඉහත ප්‍රකාශ අතරින් නිවැරදි ප්‍රකාශ ඇතුළත් වන්නේ මොකේද කියලා. බලමු උත්තර අංක 2 දීලා තියෙනවා 3 දීලා තියෙනවා. බලමු. ඒවා සාම්ප්‍රදායික ක්‍රම මගින් මහා දත්ත සැකසුමට ලක්වන ඒවා සාම්ප්‍රදායික ක්‍රම මගින් මහා දත්ත සැකසුමට ලක්කල නොහැක. ඔව් සාම්ප්‍රදායික ක්‍රම මගින් අපිට මහා දත්ත සැකසුමකට ලක් කරන්න හැකියාවක් නෑ පුතේ. එහෙනම් ඒක නිවැරදි. සැකසුමට ලක් කළ නොහැක. ඊළඟට කියනවා සමාජ ජාල හරහා මහා දත්ත නිර්මාණය වේ. ඔව් Facebook social media වල තියෙන්නේ මහා දත්ත ඒක නිවැරදි අපිට. මහා දත්ත පහසුවෙන් විශ්ලේෂණය කළ හැකිය. මහා දත්ත පහසුවෙන් විශ්ලේෂණය කළ හැකිය. බෑ මහා දත්ත අපිට පහසුවෙන් විශ්ලේෂණය කිරීමේ හැකියාවක් නැහැ. මොනවද මේ අපි මහා දත්ත කියන හඳුනාගන්නේ? සාම්ප්‍රදායික මෘදුකාංක මගින් කළමනාකරණය කළ නොහැකි දත්ත ගබඩාවන් වලට අපි big data එහෙම නැත්නම් මහා දත්ත එහෙම නැත්නම් විශාල දත්ත කියලා හඳුනා ගන්නවා. මේ දීලා තියෙන ඒවාකින් අපිට එළවෙන්න පුළුවන් පිළිතුරකට A සහ B පමණයි කියන ඒවා. එහෙනම් පිළිතුරු අංක 2 වෙනවා. කසුන් කියන පුතේ ඒ කියන්නේ දත්ත බාහිරට පේන ආකාරයේද ප්‍රරූපය කියන්නේ ඔව් ඉතින් පුතේ මේ ලේසි කාරණයන්නේ කසුන්. ඔයාට නම් මීට වඩා අවබෝධයක් තියෙන්න ඕනේ මේ සම්බන්ධව. ඒක තමයි බාහිරට පෙනෙන ආකාරය තමයි data type කියලා කියන්නේ කසුන්. හරි. ඊළඟ ප්‍රශ්නේ. බලන්න 2019 වර්ෂයේදී 198ක් වූ ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු ලබා ගනිමින් පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ නේත්‍රාට එම සිද්ධිය පිළිබඳ වැඩිම වටිනාකමක් ඇති වූ අවස්ථාව විය හැක්කේ. කියමු බලන්න උත්තරේ මොකක්ද කියලා. මේ දීලා තියෙන සිද්ධි පහෙන් තොරතුරු පිළිබඳ ස්වර්ණමේනියට අනුව වැඩිම වටිනාකමක් තියෙන අවස්ථාව මොකක්ද? පළවෙනි එක කියනවා පුතේ ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වී ඇති බව රූපවාහිනියෙන් ප්‍රකාශ වූ අවස්ථාවේදී කියන මොන විසුද නේද පුතා? ප්‍රතිඵල ආවා කියලා නිවුස් වලට කිව්වහම වටිනාකම නෙමෙයි වැඩි වෙන්නේ. බයයි වැඩි වෙන්නේ. ඒක ගන්න හැකියාවක් නැහැ. දෙවැනි එක. ඇය අන්තර්ජාලය හරහා ප්‍රතිඵල බැලූ අවස්ථාවේදී බලන්න ඇය ප්‍රතිඵල බලනකොට එකපාරට දකිනවා 198ක් ලකුණු තියෙනවා. එයාට වටිනාකම උපරිම උනේ අන්න ඒ සිද්ධිය. දැන් පුතාලා විභාග ප්‍රතිඵල ආපුවාම ඒ තුනක් තියෙනවා දිස්ත්‍රික් රෑන්ක් 1 නැත්නම් අයිලන්ඩ් රෑන්ක් 1 කියලා දැක්කොත් ඒ වෙලාවේ පුතාලා තියෙන සතුට කියලා නිම කරගන්න බැරි වෙයි. ඉතින් මෙතන ඉන්න දරුවන්ටත් හැකියාවක් තියෙනවා පුතාලා විභාග ලියන දවසක ලියලා ලංකාවේ වුණත් එක වෙන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ පුංචි දෙයක්. අසීමිත කැපකිරීම කරමින් වැඩිපුර වැඩ කරන්න ඕනේ. වැඩිපුර අධ්‍යයන කටයුතු වල නිරත වුණත් එහෙම ඒ තුනක් විතරක් නෙමෙයි. ලංකාවේ හොඳ රෑන්ක් එකක් දාලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන්න හැකියාව තියෙනවා. ඉතින් එහෙනම් පුතේ මේ ප්‍රශ්නට නිවැරදි උත්තරේ පහසුවෙන් එළවෙන්න පුළුවන් පිළිතුරු අංක 2. ඇය අන්තර්ජාලය හරහා ප්‍රතිඵල බැලූ අවස්ථාව. දැන් අපේ පුතාලට මේ මම හිතනවා තොරතුරු පිළිබඳ ස්වර්ණමිනියායෙන් එහෙම ප්‍රශ්නයක් આવත් අය බය වෙන්න ඕනේ නැහැ. ඊළඟට හොඳ ප්‍රශ්නයක් තියෙනවා. අන්තර්ජාලය යනු ලොව පුරා කෝටි ගණනාවක් භාවිතා කරන පොදු ප්‍රවේශ පහසුකමකි. එහි හිස්තැනක් නියමාවලිය භාවිතා වන අතර ආරම්භයෙහි පදනම ලෙස හිස්තැනක් හැදින්විය හැකිය. මේ හිස්තැන් දෙකට වඩාත් ගැළපෙන උත්තරය මොකක්ද? අපි මේවා කතා කරපු දේවල් කියන්න බලන්න. මොකද්ද පුතේ උත්තරේ වෙන්න ඕනේ? එකම උත්තරේ දෙන්න එපා. නෙත්මි නේදුව දිනනවා වෙන උත්තරයක්. උත්තරය අංක 2. සමස්තරක් දෙනවා උත්තරය අංක 2. සතුටුයි ගොඩක්. හරි. සතුටුයි කියන්නේ උත්තරේ දුන්න එකට උත්තරේ දීපු එකට නැතුව හරි උත්තරේ කියලා පිළිගන්න විදියක් නැහැ. උත්තරය අංක 2 දෙනවා. මම මෙතන ඉන්න නදීෂා
අන්තර්ජාලය යන ලෝපුරා කෝටි ගණනක් භාවිතා කරන පොදු ප්‍රවේශ පහසුකමකි. එහි නියම මොන නියමාවලිද භාවිතා වෙන්නේ? TCP/IP. TCP/IP HTTP භාවිතා වෙන වෙබ් අඩවි වලනේ පුතේ. මෙතන අහන්නේ www ගැන නෙමෙයි ඉන්ටර්නෙට් ගැන. එහෙනම් සමා වෙන්න ඉන්ටර්නෙට් වල තමයි පුතේ HTTP සමා වෙන වෙබ් මේ www වල තමයි HTTP භාවිතා වෙන්නේ. ඉන්ටර්නෙට් වල භාවිතා වෙන්නේ TCP/IP. හරි. ඔයාලට දෙවෙනි උත්තරෙන් හිතන්න තිබ්බා. පදනම ලෙස සැලකෙන්නේ ඉන්ට්‍රානෙට් නෙමෙයි අර්පානෙට්. උත්තරේ වෙන්න ඕනේ පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1 TCP/IP සහ අර්පානෙට් කියන එක. කවුද පුතේ මේ මට කියන්න බලන්න මේ කවුද www හොයාගත්තේ? කවුද www හොයාගත්තේ? දෙන්නකෝ බලන්න උත්තරේ මට. ලික්ලියටද පුතේ? ටිම් බර්නර්ස්-ලී. ටිම් බර්නර්ස්-ලී. හරි හරි. මේක හරි. ඊළඟට W3C ආයතනය මගින් සිදුවන කාර්ය පැහැදිලිව විස්තර වන වාක්‍ය වන්නේ මොකද්ද පුතේ? W3C ආයතනය මගින් සිදුවන කාර්ය පැහැදිලි විස්තර කරන වාක්‍ය වන්නේ මොකක්ද? මේකත් මම කිව්වා. විශේෂ උත්තරයක් දීලා තියෙනවා. හරි උත්තරේ උතාගේ. මාල්ෂා දීලා තියෙනවා නෙත් මිනී දීලා තියෙන උත්තරය. මුලින්ම අපි දැනගන්න ඕනේ අන්තර්ජාලයට අයිතිකාරයෙක් නෑ පුතේ. නේද? අන්තර්ජාලයට හිමිකාරයෙක් නෑ. හැබැයි ඒකට අවශ්‍ය ප්‍රමිතීන් සකස් කිරීම සිදු කරන්නේ කවුද? W3C ආයතනය මගින්. එහෙනම් පුතේ මේකට නිවැරදි උත්තරේ විදිහට ගන්න පුළුවන්. අන්තර්ජාල කටයුතු වලදී පාරිභෝගිකයන්ට සහාය වීම කියන එක වැරදි. අන්තර්ජාල කටයුතු වලදී ගොඩක් වෙලාවට පාරිභෝගිකයන්ට සහාය වෙන්නේ ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්ස්ලා. දැන් උදාහරණයක් විදිහට ඔයාගේ අන්තර්ජාල පහසුකම් බිඳ වැටුණොත් පුතා විමසීම කරන්නේ ඔයා පහසුකම ලබාගත්ත මොබිටෙල් එකට හරි ටෙලිකොම් එකට හරි එහෙම නැත්නම් ඩයලොග් එකකට හරි. එතකොට මේ ඩයලොග් මොබිටෙල් ටෙලිකොම් කියන්නේ අන්තර්ජාල සේවා සපයුම් කරන. එහෙම නැත්නම් අපි ඒකට ඉංග්‍රීසි වලින් කියනවා ඉන්ටර්නෙට් සර්විස් ප්‍රොවයිඩර්. එහෙම නැත්නම් ISP. එහෙනම් පාරිභෝගිකයන්ට සහාය වෙන්නේ ISP. හැබැයි වෙබ් තාක්ෂණීය ප්‍රමිතීන් අධීක්ෂණය කිරීම සහ ඒවා නිර්මාණය කිරීම කාර්ය කරනවා පුතේ W3C ආයතනය මගින්. W3C ආයතනය මගින්. එතකොට සමහරක් කට්ටිය දීලා තියෙනවා පිළිතුරු අංක 4 වෙබ් අඩවි යාවත්කාලන කිරීමට හා පවත්වාගෙන යාමට සහාය ලබා දීම නෑ. යාවත්කාලන කිරීම කටයුතු ඒ කට්ටිය කරන්නේ නෑ. හරි. ඒක හොඳට මතක තියාගන්න. ප්‍රමිතීන් අධීක්ෂණය කරන්න ප්‍රමිතීන් සකස් කිරීම කරන කටයුතු තමයි W3C කරන්නේ. ඊළඟට භෞතික සම්බන්ධතාවයකින් තොරව පරිගණක හෝ වෙනත් රැහන් රහිත උපක්‍රම හෝ භාවිතයෙන් ශ්‍රව්‍ය දෘශ්‍ය සම්ප්‍රේෂණය කිරීම හැඳින්වෙන්නේ මොකක් කියලාද? මොකක් කියලාද? මම පහසු කරන්නම්කෝ. එකද දෙකද තුනද? එකද දෙකද තුනද? එකද දෙකද තුනද? කසුන් උත්තරේ අංක 3ද? ජංගම සංනිවේදනය කියන්නේ පුතේ දෘශ්‍ය. සමහර දෘශ්‍ය නෙමෙයි. ශ්‍රව්‍ය සංනිවේදනය වෙනවා නම් ජංගම රැහන් තුලින් අපි එක ජංගම සංනිවේදනයකින් හඳුනා ගන්නවා. හැබැයි ජංගම පරිගණනයේදී පුතේ ශ්‍රව්‍ය දෘශ්‍ය කියන අවස්ථාවන් දෙකම සම්ප්‍රේෂණය වෙනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ ජංගම පරිගණනය. ඊට පස්සේ මොකද නෑනේ ක්ලවුඩ් නේ වලාකුළු. මොකද තේරුන්නේ? පුතේ වලාකුළු පරිගණක සංකල්පයේදී ශ්‍රව්‍ය දෘශ්‍ය සම්ප්‍රේෂණය කිරීමක් ගැන කතා කරන්නේ නැහැ පසුන්. හරි. උත්තරේ වෙන්න ඕනේ උත්තරය අංක 2 ජංගම පරිගණනය. ඒකෙත් තමයි ශ්‍රව්‍ය දෘශ්‍ය සම්ප්‍රේෂණයක් සිදු වෙන්නේ රැහන් රහිත උපක්‍රම භාවිතයෙන් තොරව.
මේ ළඟට වෙන කසුන් තියෙනවා ක්ලවුඩ් කම්පියුටිං වලින් ප්‍රශ්නයක්. ඒ කොටස මගින් දැක්වෙන්නේ වලාකුළු පරිගණනය සම්බන්ධය කරන වාක්‍ය තුනකි. ඒවා හැදින්වෙන නම් B කොටස මගින් දැක්වේ. ඒවා දැක්වෙන්නේ අනුපිළිවෙලින් නොවේ. ඒ කොටස සමග B කොටස යා කළ විට ගැලපෙන නිවැරදි පිළිතුර තෝරන්න කියලා කියනවා. තෝරමු බලන්න උත්තරේ හරියටම. උත්තරේ දෙන්න පුතේ ඉක්මනින්. මේ සමහරක් කරුවෝ කියනවා හයියෙන් වහිනවලු ක්ලාස් එකෙන් එන නිසා ලීව් වෙනවලු රෙකෝඩින් දෙනවද කියලා. මොකක්ද උත්තරේ මේකට? අපි දන්නවා ක්ලවුඩ් කම්පියුටිං වල අපි සේවාවන් තුනක් ඉගෙන ගන්නවනේ පුතේ. එකක් ඇවිල්ලා software as a service නේද? ඒ වගේම infrastructure as a service සහ platform as a service කියලා. දැන් අහන මේකේ නිවැරදිව යා කරලා තියෙන්නේ මොනවටද කියලා. ඉක්මනට උත්තරයක් දෙන්න. ඉක්මනට උත්තරයක් දෙන්න. උත්තරය අංක 4ද 5ද? පහ කියලා කියනවා. බලමු අපි හරි උත්තරේ මොකක්ද කියලා. භෞතික යන්ත්‍ර අතත්්‍ය යන්ත්‍ර වැනි මූලික සම්පත් වෙත ප්‍රවේශ ලබා දීම. භෞතික යන්ත්‍ර මොනවද මේක? infrastructure as a service කියන එක තමයි මම හිතන්නේ මේක ගන්න පුළුවන්. භෞතික යන්ත්‍ර අතත්්‍ය යන්ත්‍ර වැනි මූලික සම්පත් වෙත ප්‍රවේශ වීම නම දෙන්නේ infrastructure as a service කියන එකේ. platform as a service කියන එක ගන්න බෑ අපිට. ඒකට යන්න ඕනේ Q. ඊළඟට යෙදෝම් මෙවලම් ධාවනය සඳහා අවශ්‍ය පරිසරය සැකසීමයි. ඒකට අපිට ගන්න පුළුවන් පුතේ platform as a service. උත්තරයක් තියෙනවද මන් දන්නේ නැහැ. R. ඊළඟට පරිශීලකයන්ට සේවාවක් ලෙස මෘදුකාංග යෙදවුම් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම අපි කියනවා software as a service. බලන්න හරියට උත්තරයක් තියෙන්නේ මොකේද කියලා. ඉස්සෙල්ලාම අපිට ආවේ Q, දෙවෙනිට අපි තේරුවේ R, තුන්වෙනිට අපි තේරුවේ P. QRP. උත්තරයක් තියෙනවනේ. පිළිතුරු අංක 3 තමයි නිවැරදි පිළිතුර වෙන්න අවශ්‍ය වෙන්නේ. ගොඩක් දරු උත්තරයන්ට 5 දුන්නා. 5 වෙන්නේ කොහොමද බලමු. 5 දීලා තියෙන්නේ RQP. භෞතික යන්ත්‍ර ලබා දීම නෑ. platform as a service වෙන්නේ නෑ. භෞතික යන්ත්‍ර අතත්්‍ය යන්ත්‍ර ඒවා අපි කියන්නේ infrastructure as a service කියලා. 9ව තියෙනවනේ බා. යටිතල පහසුකම් කියන්නේ මොකක්ද? පහත දැක්වෙන්නේ දත්ත ජීවන චක්‍රයට අදාළ සටහනකි. පළමුවන අවස්ථාවට අදාළ පියවර දක්වා ඇත. අහනවා 2 සහ 3 සඳහා ගැලපෙන පියවර නිවැරදිව අනුපිළිවෙලින් දැක්වෙන්නේ මොකේද කියලා. සර් ඒක පොඩ්ඩක් අය කියන්නකෝ. හරි වෙන්න මෙහෙමයි පුතේ. අපි පුතේ කවුරු හරි දරුවෙක් ප්‍රශ්නයක් අහුවොත් මම ඒ දරුවව ස්කිප් කරලා යන්නේ නැහැ. ඒ දරුවට උත්තර ලබා දෙනවා. මම ඒකයි නිතරම කියන්නේ. මගේ පන්තිවලට මට සීමිත පිරිසක් ඇති. හැබැයි මේ සීමිත පිරිසේ අහන ඕනම ප්‍රශ්නයකට මම ඍජුව උත්තර ලබා දීමක් සිදු කරනවා. හදිසියවත් එහෙම උත්තරයක් ලබා දෙන්න බැරි වුණා ගැටලුවක් මොන හරි පැවතුනොත් ඒ කට්ටියට මම WhatsApp මාර්ගයෙන් හරි නැවත පිළිතුරු ලබා දීමක් කරනවා. මම එහෙම ගොඩක් දරුවන්ට උදව් කරලා තියෙනවා. ඕනනම් අහන්න පුළුවන්. දැන් මේ කසුන් පුතා අහනවා මේක අය පොඩ්ඩක් පැහැදිලි කරන්න කියලා. ඒ නිසා මම උදව්ව කරන්නම්. පුතේ ක්ලවුඩ් කම්පියුටිං වල අපි සේවාවන් තුනක් කතා කරනවානේ පුතා. එකක් මේ මෘදුකාංග පහසුකම් සලසනවා. මෘදුකාංග පහසුකම් සලසනවා කියන්නේ අපි දන්නවා පුතේ දැන් අද වර්තමානයේ වෙනකොට අපිට Word, Excel, PowerPoint කියන software වෙනම කම්පියුටර් ඉන්ස්ටෝල් කරන්න අවශ්‍ය නැහැ. අපිට කම්පියුටරේ ඉන්ටර්නෙට් වලට සම්බන්ධ වෙලා අන්තර්ජාලයේ තියෙන
ඔය Google Docs එහෙම භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. අන්න ඒ වගේ සේවාවන් භාවිතා කිරීමට අපි කියනවා software as a service කියලා. අන්න ඒක තමයි පරිශීලකයන්ට සේවාවක් ලෙස මෘදුකාංග යෙදුම් භාවිතා කිරීමට අවස්ථාව සලසා දීම කියලා කියන්නේ. ඒ නිසා තමයි අපි software as a service කියන එක මෙන්න මේකට තෝරගත්තේ. දෙවැනි ආකාරය තමයි පුතේ යටිතල පහසුකම් සේවාවක් ලෙස මේ cloud computing වල පහසුකම් සපයනවා. මේ cloud computing වල මොකද්ද මේ infrastructure කියලා කියන්නේ? ඒ කියන්නේ සේවා දායක පරිගණක එහෙම ලබා දෙනවා පුතේ වෙබ් අඩවි එහෙම හෝස්ට් කරන්න. එතකොට ඒක ලබා දෙන්නේ පරිශීලකයන්ට නෙමෙයි. ඒකත් ඉතාමත් වැදගත්. තේරුණාද? එතකොට භෞතික යන්ත්‍ර වගේ දේවල් ලබා දෙනවා නම් ඒක අපි ගන්නවා infrastructure යටිතල පහසුකම් ලබා දෙන සේවාවක් විදියට. ඒ වගේම පුතේ platform as a service කියන්නේ platform as a service කියන්නේ කසුන් පුතා දන්නවත් දන්නේ වර්තමානයේ වෙනකොට මේ වෙබ් අඩවි වෙනම කෝඩින් කරලා ලියන්න අවශ්‍ය නැහැ. software වෙනම කෝඩින් කරලා ලියන්න අවශ්‍ය නැහැ. අන්තර්ජාලයේ තියෙනවා Weebly blogger මෙන්න මේ වගේ ඒවට ගිහිල්ලා අපිට වෙබ් අඩවියක් නිර්මාණය කරගන්න පුළුවන් ප්‍රෝග්‍රෑම් නොකරන. අන්න ඒවට අපි කියනවා පුතේ platform as a service කියලා. කියන්නේ යෙදුම් මෙවලම් භාවිතා කරමින් අපිට ධාවනය කරන්න අවස්ථාවක් සලසා දීලා තියෙනවා. අන්න ඒකට අපි කියනවා platform as a service කියලා. කසුන් මොන හරි දෙයක් ගැටලුවක් තියෙනවා නම් පුතේ කියන්න. එහෙම නැත්නම් මම YouTube එකේ වලාකුළු පරිගණනය පිළිබඳ වෙනම වීඩියෝ එකක් හදලා තියෙනවා. මේ වෙනකොටත් මම හිතන්නේ 16,000කට වඩා වැඩි පිරිසක් බලලත් තියෙනවා. පුතා ඒක පොඩ්ඩක් බලන්න වාට ඒ cloud computing පිළිබඳව පුළුල් අවබෝධයක් ලබා ගන්න හැකියාව තියෙයි. හරි එලකිරි කසුන්. අහනවා වෙන්න ප්‍රශ්නේ පහත දැක්වෙන්නේ දත්ත ජීවන චක්‍රයට අදාළ සටහනකී පළමුවන අවස්ථාවට අදාළ පියවර දක්වා ඇත. අහනවා දෙවනි සහ තුන්වෙනි අවස්ථාවන්ට ගැලපෙන පියවර මොනවද කියලා. පළවෙනි එක අපි දන්නවා දත්ත නිර්මාණය කියලා කියන්නේ මේ දත් එක්ස්ප්‍රෙස් කිරීම කියන එක. 2 සහ 3ට මොනවද එන්න ඕනේ? එක්ස්ප්‍රෙස් කරගත දත්ත වලට මොකද කරන්නේ ඊළඟට? එක්ස්ප්‍රෙස් කරගත දත්ත වලට මොකද කරන්නේ ඊළඟට? කලමනාකරණය කරනවා නේද පුතේ? උත්තර දෙන්න පුතාලා හොඳයි. කලමනාකරණය කිරීම. එතකොට අපි දන්නවා දෙවෙනියට කරන්නේ දත්ත කලමනාකරණය කිරීම අවසානයේදී කරනවා අභාවිත දත්ත ඉවත් කිරීම. මොකක්ද මේ අභාවිත දත්ත කියලා කියන්නේ? ඉතාමත් වටින එකක්. අභාවිත දත්ත ඉවත් කිරීම කියන්නේ පුතේ යල් පැන ගියපු දත්ත, කල්ලිකුත් වූ දත්ත පද්ධතියෙන් ඉවත් කිරීමට අපි කියනවා අභාවිත දත්ත ඉවත් කිරීම කියලා. ඒ අභාවිත දත්ත ඉවත් කරන්න ඕනේ අපි දන්නවා යල් පැන ගිය දත්ත වලින් වර්තමානයේ හෝ අනාගතයේ තීරණ ගැනීමේ හැකියාවක් නැහැ. පුතාලා 3 වසරේදී ගත්ත විභාග ලකුණු හෙට දවසේ තියෙන විභාගයේ කිසිම වටිනාකමක් වාට ඇඩ් කරන්නේ නැහැ. ඒ නිසා අපි කියන්නේ ඉවත් කරන්න ඕනේ කියලා. එහෙනම් උත්තරේ වෙනවා පුතේ මේ ප්‍රශ්නෙට නිවැරදි උත්තරේ පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1 තමයි නිවැරදි වෙන්නේ. ඊළඟට මින් නිවැරදි ප්‍රකාශය වන්නේ පහත් දැක්වෙන්නේ පරිගණක පද්ධතියක භාවිතා වන මතකයේ පිළිබඳ ලියවුණු වාක්‍ය 3කි. මේ ප්‍රශ්නේ පුතාලගේ දෙවැනි ඒකකයට කතා කරන්න පුළුවන් පළවෙනි ඒකකෙත් කතා කරන්න පුළුවන්. මොකද පළවෙනි ඒකකෙත් අපි අර මේ දෘඩාංග වර්ගීකරණයක් එහෙම කරානේ. ඒ නිසා පුළුවන් නම් උත්තරයක් දෙන්න වැරදුනාට කමක් නැහැ. දෙන්න බලන්න උත්තරයක්. දෙන්න බලන්න උත්තරයක්. උත්තරයක් 4 කියලා කියනවා. තව 4 කියලා කියනවා. බලමු. පහත් දැක්වෙන්නේ පරිගණක පද්ධතියක භාවිතා වන මතකයේ පිළිබඳ ලියවුණු වාක්‍ය 3කි. ඒ වාරක මතකය මධ්‍ය සැකසුම් ඒකකය හා ප්‍රාථමික මතකය අතර මැදියෙකු ලෙස ක්‍රියා කරයි. වාරක මතකය මධ්‍ය සැකසුම් ඒකකය හා ප්‍රාථමික මතකය. ඔව් පුතේ ඒක නිවැරදි. මේක නම් පුතාලට හරියට උත්තරයක් ගන්න අමාරුයි. මේ ප්‍රශ්න මම අපරාධ දැම්මේ මේක වඩාත් ගැලපෙන්නේ දෙවනි පාඩමට. මේක නිවැරදි. ඊළඟට කියනවා ප්‍රාථමික මතකයේ තුල ස්ථාවරව දත්ත ගබඩා කර තබා ගන්න වේ. අපි දන්නවා ප්‍රාථමික මතකයේ තුල ස්ථාවරව දත්ත ගබඩා තබා ගන්න නැහැ. ඒව తాවකාලිකයි. ඒක B වැරදි. ද්විතීයික මතකයේ නැෂ නොවන මතකයට උදාහරණයක්. ඒක නිවැරදි. මේකට උත්තරේ වෙන්න ඕනේ පුතේ A හා C. මේ ප්‍රශ්නෙට ඔයාලා නගරුවාට කිසිම ගැටලුවක් නැහැ. මේක ගැන අපිට පස්සේ කතා කරන්න පුළුවන්. පුංචි පණිවිඩයක් දෙන්න තියෙනවා. මම මේකත් පොඩ්ඩක් මතක තියාගන්න පුතේ. මේකත් පොඩ්ඩක් මතක තියාගන්න. දැන් නොවැම්බර් 16න් පස්සේ අපේ භෞතික පන්තිත් ආරම්භ වෙනවා. ඔන්ලයින් එකට අමතරව අපේ සාමාන්‍ය ඉස්සර තිබ්බා වගේ භෞතික පන්ති ආරම්භ වෙනවා.
පුතාලගේ යාළුවෝ ඉන්නවා නම් නංගිලා මල්ලා හරි අක්කලා අයියලා හරි ඉන්නවා නම් පුතාලා මෙන්න මේ පණිවිඩ ටික ඒ කට්ටියට දෙන්න ඕනේ. මේක ඉතාමත් වැදගත් පුතේ හොඳට මතක තියාගන්න. 10 ශ්‍රේණිය පන්තිය 10 ශ්‍රේණිය මේ ඊවේ හිඟුරක්ගොඩ ඊවේ හිඟුරක්ගොඩ තියෙන ක්ලාස් එකේ ටයිම් ටේබල් එකයි මේ කියන්නේ යන්නේ. ඔයාලගේ නංගිලා මල්ලා අයියලා අක්කලා කවුරු හරි ඉන්නවා නම් මේ පිළිබඳව දැනුවත් කරන්න. 10 ශ්‍රේණිය පන්තිය පුතේ තියෙන්නේ සිකුරාදා 6:30ට 6:30ට. එතකොට මේක තියෙන්නේ මේ 16න් පස්සේ මේ ක්ලාස් ඔක්කොම නොවැම්බර් 16න් පස්සේ 10 සිකුරාදා 6:30ට 11 තියෙනවා සඳුදා සවස 6ට. ඒ වගේම පුතේ 2023 පන්තිය පටන් ගන්නවා 2023 පටන් ගන්නවා හරියටම 16 වෙනිදා 16 සඳුදා සවස 3ට. ඒක පැය 3ක ක්ලාස් එකක්. පැය 3ක ක්ලාස් එකක් යනවා මුල ඉඳන් ඔක්කොම ප්‍රශ්න ඔක්කොමත් එක්කම සාකච්ඡා කිරීම ආරම්භ කරනවා 2023 පන්තිය සඳුදා 3ට. ඒ වගේම පුතේ 2022 පන්තිය ආරම්භ වෙනවා අඟහරුවාදා සවස 4:30ට. සවස 4:30ට. ඊට අමතරව 21 ක්ලාස් එක අපි ඕගනයිස් කරනවා. සාමාන්‍ය ගෲප් ක්ලාස් යන 21 ගොඩක්ම. නමුත් සෙනසුරාදා 8ට අපි ක්ලාස් එකක් දානවා. එතකොට මේ ගොඩක් වෙලාට වෙන්න මේ ක්ලාස් එක නම් ඊවේ එකේ නැතුව පොළොන්නරුවේ ගුරුකුල ආයතනයේ පැවැත්වීමේ අවස්ථාවක් තියෙනවා. මම මේ පිළිබඳ විස්තර ඔයාලට ඉදිරියේදී ලබා දෙන්නම්. ඒ වගේම තියෙන කාලසටහනට අනුව අපි මාර්ගගතවත් පන්තිය සාමාන්‍ය පරිදි පැවැත්වෙනවා. ගොඩක් වෙලාවට මාර්ගගතව අපි ප්‍රශ්න පත්‍ර තමයි සාකච්ඡා කිරීම සිදු වෙන්නේ. හරි. ඒ වගේම අවශ්‍ය සිද්ධාන්ත කොටසත් කතා කරන්න. ඉතින් එහෙනම් වෙන්න මේ ටයිම් ටේබල් එක පිළිබඳව ඔයාලා දැනුවත් කරන්න. විශේෂයෙන් මේ 2023 ක්ලාස් එක පිළිබඳව ඔයාලගේ යාළුවෝ දැනුවත් කරන්න ඕනේ. සර් 16 කියන්නේ අඟහරුවාදනේ. එදාට තියෙනවා. 16 කියන්නේ අඟහරුවාදද සවුනද මතක නැහැ. කොහොම හරි සවුන්දා මේන සවුන්දා මේ සතියේ මීලකසදී සවුන්දා පන්තියේ තියෙනවා. හරි. ඒ පිළිබඳව යාළුවෝ දැනුවත් කරන්න ඕනේ හොජිනි. හරි. අපි යමු දැන් ප්‍රශ්න වලට නැවතත්. මතක තියාගන්න ඕන ස්ක්‍රීන්ෂොට් එකක් ගහගන්න. නැත්නම් මම මේ ටයිම් ටේබල් එක ඔයාලගේ ගෲප් එකට දාන්න. ඔයාලගේ දරුවෝ එස ගුරුකුල එකේ කවද්ද පටන් ගන්න. ගුරුකුල එකෙත් පටන් ගන්නවා පුතේ 16න් පස්සේ පටන් ගන්නවා. හරි. ඕකේ. එහෙනම් මේ ප්‍රශ්නේ කතා කරා යමු ඊළඟ එකට. විවෘත මූලාශ්‍ර මෘදුකාංග ගැන ළමුන් සිව් දෙනෙකු විසින් කරන ලද ප්‍රකාශ හතරක් පහත දැක්වේ. අපි දන්නවා මෘදුකාංග ආකාර දෙකක් තියෙනවානේ. එකක් විවෘත, අනිත් එක හිමිකම් සහිත. විවෘත කියන්නේ අන්තර්ජාලය ඔස්සේ නොමිලේ භාගත කරගෙන. මොකද භාගත කියන්නේ ඩවුන්ලෝඩ් කරගෙන භාවිතා කරන්න පුළුවන් මෘදුකාංග. එතකොට අපිට ඒවා බෙදා හැරීමට හැකියාවක් තියෙනවා, වෙනස්කම් කරන්න හැකියාවක් තියෙනවා. හැබැයි හිමිකම් සහිත කියලා කියන්නේ අපිට නොමිලේ ගන්න බෑ. අපි යම්කිසි මුදලක් ගෙවලා තමයි මේ මෘදුකාංග ලබා ගත යුත්තේ. ඒවා වෙනස්කම් කරන්න, බෙදා හරින්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. එහෙනම් බලමු දැන් මේ ප්‍රශ්නේ ගැන. කවිදු කියනවා විවෘතකේත මෘදුකාංගවල ප්‍රභවකේත කියන්නේ කෝඩ් එක ලබාගත හැකි බැවින් අවශ්‍ය පරිදි වෙනස්කම් කිරීම පහසු වෙව්. විවෘතකේත වල වෙනස්කම් කරන්න පුළුවන්. මෙම මෘදුකාංග බොහොමයෙන් නොමිලේ ලබාගත හැක. ඔව්. විවෘත බොහොමයක් නෙමෙයි පුතා. විවෘතකේත කොහොමත් අපිට නොමිලේ ලබා ගන්න හැකියාව තියෙනවා. හිරුනි කියනවා මෙම මෘදුකාංග නැවත බෙදා හැරීම සඳහා අවසර ලබා ගැනීම අවශ්‍ය නොවේ. ඔව් ඒක නිවැරදි. විවෘතකේත මෘදුකාංග මත පදනම් වූ ජංගම මෙහෙයුම් පද්ධතියක් ලෙස iOS නෑ. iOS කියන්නේ පුතේ Apple පරිගණක Apple ෆෝන් වල තියෙන එක. ඒක ඇවිල්ලා හිමිකම් සහිත ඒක සල්ලි දීලා ගන්න ඕනේ. ඒක වැරදි. නිවැරදි තීරණයක් දීලා තියෙන්නේ කවිදු සහ හිරුනි. දීලා තියෙන උත්තරයක් බලන්න. කවිදු සහ හිරුනි කියලා. ඔව්. පිළිතුරු අංක 2 තමයි මේකට නිවැරදි පිළිතුර වෙන්නේ. නිවැරදි පිළිතුර වෙන්නේ උත්තරේ අංක 2 කවිදු හා හිරුනි පමණි. ඊළඟට වෙන්න හොඳ ප්‍රශ්නයක්. පහත් දැක්වෙන උපාංග අතරින් අර්ධ ස්වයංක්‍රීය ආදානුපාංග පමණක් දැක්වෙනවා. අපි දන්නවා මේ උපක්‍රම පින්තූරත් පුතාලට පෙන්වලා තියෙනවා මේ දත් එක්රැස් කිරීම සඳහා තමයි මේ අර්ධ ස්වයංක්‍රීය ආදානුපක්‍රම භාවිතා කරන්නේ. එහෙනම් කියන්න බලන්න ඒව විතරක් තියෙන උත්තරේ මොකක්ද? පොඩ්ඩක් ඉන්න. නාලා තියෙන්නේ හරියක නෙමෙයිනේ අහන්නේ නේද? සාවද්‍යක බලන්න මම පොඩ්ඩක් මේක හරියට කියවලා නැහැ. පුතාලා වෙලාවට ඒක පෙන්නේ. මේකේ අහන්නේ පුතේ සාවද්‍ය ප්‍රකාශය. සාවද්‍ය වෙන්න ඕනේ කවුද? රශ්මිතයි පාතිමයි. රශ්මිතයි පාතිමයි තව ටිකේ මට පටලවනවා. උත්තරේ අංක 3 වෙන්න ඕනේ. රශ්මිතයි
පාතිමයි හේතුව සාවද්‍ය නිසා. වැරදි නම් වෙන්න ඕන උත්තරේ අංක 2 වැරදි එකනේ අහන්නේ. උත්තරේ අංක 3. thank you පුතේ ඔයාලා පෙන්නුවාට. කවුද මල්ලිෂා දරුවයි වචිනී එක ටක් ගාලා බලලා කිව්වා මට thank you. පහත දැක්වෙන උපාංග අතරින් අර්ධ ස්වයංක්‍රීය ආදාන උපාංග විතරක් දැක්වෙන්නේ මොකේද? පාතිමාලා ඕම්මයි කියලා කියන කසුන් ඉඳගෙන ඒක නම් හරි. කියන්න බලන්න. අර්ධ ස්වයංක්‍රීය ආදාන උපාංග විතරක් දෙන්නේ මොන වගේද? අපිට ඉක්මන උත්තරයකට යන්න පුළුවන් මේකේ. පැහැදිලි එකක් තියෙනවා පුතේ. පුතේ මේකට උත්තරයක් දෙන්න ඉක්මනින්. දෙන්න පුළුවන් ලේසියෙන් පහසුවෙන් උත්තරයක් දෙන්න පුළුවන්. ඍජු ආදාන මේ අර්ධ ස්වයංක්‍රීය ආදාන උපාංග වලට. දැන් CCTV කියන එක ගන්න පුළුවන්ද? අර්ධ ස්වයංක්‍රීය උපක්‍රමයක් විදිහට CCTV එකෙන් දත් එක් රෙස් කරනවද? නෑනේ බං. ඒක ඍජු. ඒක ඍජුවම ගන්න වීඩියෝ. එතකොට ඒක ගන්න බෑ එහෙනම් CCTV මේ උත්තරේ තියෙනවා මේක කපත හැකි. මේකේ තියෙනවා මේක කපත හැකි. මේකේ තියෙනවා මේක කපන්න පුළුවන්. ඊට පස්සේ මේ ට්‍රැෆික් ලයිට් කියන්නේ මොකක්ද? ඒක ගන්න පුළුවන්ද? ඒකත් ගන්න බෑ. එහෙනම් උත්තරේ තමයි OMR, OCR, MICR. බලන්න මම ඔයාලට නෝට් එකේ දීලා තියෙනවා. එහෙනම් උත්තරේ වෙනවා පුතේ මේකට පිළිතුරු අංක 1. පිළිතුරු අංක 1 තමයි නිවැරදි වෙන්නේ. මෙන්න හොඳ ප්‍රශ්නයක්. මෙන්න මේක ගැන පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න ඕන ළමයි. හරි? මට හිතෙනවා මේ අලුතෙන් මේ ප්‍රශ්න නිර්මාණය වෙයි විභාගෙට කියලා. පහත දැක්වෙන්නේ විද්‍යුත් තැපැල් ලිපිනයක් සැකසීම සඳහා සකසන ලද පෝරමයකි. එහි ඇතැම් කොටස් අනිවාර්යෙන් පිරවිය යුතු බව අවධාරණය කර තිබේ. මෙන් කියවන දත්ත වළංගු කිරීමේ ක්‍රමය වන්නේ අනිවාර්යෙන් තියෙනවනම් අපි කතා කරලා තියෙන වර්ග පරීක්ෂාව නේද? පරාස පරීක්ෂාව, ඇති බව පරීක්ෂාව. මෙතන මේ අනිවාර්යෙන් සඳහන් වෙන්න ඕනි කියනවනම් මොන පරීක්ෂාවද? මොන පරීක්ෂාවද? නෙත්මිනී දුව හොඳයි උත්තරයක් දීලා තියෙනවා නිවැරදිව. ඔජෙනී රශ්මි හොඳයි ඔක්කොම හොඳයි පුතේ. ජාවිකා හරියට හරි. අපි data type එක පරීක්ෂා කරනවා නම් වර්ග පරීක්ෂාව නේද පුතේ? පරාසය අවුරුදු 15,000ක් අතර එහෙම නැත්නම් 19න් 15 අන්න ඒවට අපි කියනවා පරාස පරීක්ෂාව කියලා. හැබැයි අනිවාර්යෙන් සඳහන් කරන්න ඕනේ තියෙනවා නම් අපි කියනවා ඇති බව පරීක්ෂාව කියලා. එහෙනම් මේකට උත්තරේ වෙනවා පිළිතුරු අංක 5. නිවැරදි පිළිතුර විදිහට පහසුවෙන් අපිට තෝරන්න හැකියාව තියෙනවා. අපේ දරුවන්ට මේ වගේ එකක් උත්තරේ දෙන්න පුළුවන් නම් ඉතාමත් වටිනවා පුතේ. මොකද මම බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී මේ සම්බන්ධව ප්‍රශ්න නිර්මාණය වෙයි කියලා. ඊළඟට ඒ කොටසට ගැලපෙන පදයේ B කොටසින් තේරුව විට ලැබෙන නිවැරදි පිළිතුර තෝරන්න. මම පුතාලට කිව්වනේ මම මේ ප්‍රශ්න නිර්මාණය කරේ විෂය නිර්දේශම ආවරණය වෙන විදිහට. එතකොට සෑම කොටසකම වැදගත් කොටස් වලින් මම ප්‍රශ්න නිර්මාණය කරා. බලන්නකො මේකටත් උත්තරේ මොකක්ද කියලා. ඉක්මනට කියන්න බලන්න උත්තරේ මොකක්ද කියලා. ඉක්මනට කියමු බලන්න. වචනේදී උත්තරයක් දෙනවා නිසාර උත්තරයක් දෙනවා. කම්මැලි නැතුව අනිත් දරුවොත් උත්තර දුන්නා නම් හොඳයි. මොකද මේකේ මේ බහුතරයක් කියන නිදාගෙන වගේ මට පේන්නේ. එකම නම් ටිකෙන් තමයි මම උත්තර දකින්නේ හැම වෙලේම. මේ තව දෙයක් කියන්න බැරුණා පුතේ. අර පන්ති පටන් ගන්නකොට මේ දැන් 9 වසරේ ඉන්න 10ට ඒ කියන්නේ ඊළඟ අවුරුද්දේ O level කරන්න යන 10 වසරට එන නංගිලා මල්ලට බ්‍රහස්පතින්ද සවස 3 මේ සවස 6ට තියෙනවා. ඔයාලගේ කවුරු හරි ඉඟුරාගොඩ නංගියෙක් මල්ලියෙක් ඉන්නවනම් ඒ කට්ටිය දැනුවත් කරන්න. චමස්සරා හිටියනේ චමස්සරාගේ මං හිතන්නේ මල්ලි හිටියා. ඒ කොටසට ගැලපෙන B කොටසෙන් තේරුව විට ලැබෙන නිවැරදි පිළිතුර තෝරන්න කියලා කියනවා. අද උත්තරේ 1 කියලා කියනවා 3 කියලා කියනවා 2 කියලා කියනවා. බලමු අපි හරි උත්තර මොනවද කියලා. පරිශීලක නාමයන් මුරපද හා ණයවරපත් විස්තර වැනි දෑ සොරෙන් ලබා ගැනීම මොකක්ද පුතේ අපි ඒකට කියන්නේ? මොකක්ද? රචනා චෞරත්වයේද
රශ්මී අහන පොළොන්නරුවේ ක්ලාස් එක තියෙනවා පුතේ ගුරුකුලයක තියෙනවා. මොකක්ද? තතු බෑම very good. එහෙනම් පළවෙනි එකට එන්න ඕනේ S. තතු බෑම. දෙවනියට මෘදුකාංග අනවසරයෙන් පිටපත් කිරීම සහ බෙදා හැරීම මොකද්ද? මෘදුකාංග අනවසරයෙන් පිටපත් කිරීම හා බෙදා හැරීම මොකක්ද හඳුන්වන්නේ? අපි කතා කරා මේවා පුතේ. මොනවද? අපි ඒකට ගන්නේ මොකද්ද? රචනා චෞරත්වයේද බුද්ධිමේ දීපලද? මොකද වඩාත් ගැලපෙන්නේ? වඩාත් ගැලපෙන උත්තරේ මොකක්ද? සංදේශ කියනවා P කියලා. රචනා චෞරත්වය. නෑ මම කියනවා ඒකට ගන්න පුළුවන් මෘදුකාංග අනවසරෙන් පිටපත් කිරීම සහ බෙදා හැරීම මේ දීලා තියෙන අවස්ථාවන් වලින් වැඩිපුර ගන්න හැකියාව තියෙන්නේ පුතේ චෞරත්වය R ගන්න වෙන්නේ මුල් කෘති දැන් මේ බලමු මුල් කෘතියේ හිමිකම ආරක්ෂා කිරීමනේ බුද්ධිමය දේපල පනත ගෙනාවේ එහෙනම් මෙතනටනේ කිව්ව අනිවාර්යෙන් ඉන්න ඕනේ තේරුණාද මුල් කෘතියක හිමිකම ආරක්ෂා කරන්න තමයි අපි බුද්ධිමය දේපල පනත ගේන්නේ එහෙනම් Q වෙන්න ඕනේ තුන්වෙනි එක්කෙනාට 4 මුල් නිර්මාණකරුගේ අවසරයකින් තොරව ලේඛනයකදී විස්තර මුද්‍රණය කිරීම හෝ ඩිජිටල් මාධ්‍යයක ගබඩා කිරීම අන්න අපිට එන්න පුළුවන් මොකද්ද රචනා චෞරත්වය එහෙනම් උත්තරයක් තියෙනවද බලන්න SRQP කියලා තියෙනවද උත්තරයක් එහෙම ඔව් තියෙනවා මේ තියෙන්නේ පිළිතුරු අංක 1 තමයි නිවැරදි පිළිතුර විදිහට අපිට තෝරන්න හැකියාව තියෙන්නේ මොන හරි ගැටලු තියෙනවා නම් ඉදිරිපත් කරන්නත් ඔයාලට අවස්ථාව තියෙනවා එහෙනම් මේකට උත්තරේ වෙනවා පිළිතුරු අංක 1 ඊළඟ එකට තවත් හොඳ ප්‍රශ්නයක් පුතේ තවත් හොඳ ප්‍රශ්නයක් කියනවා පහත අවස්ථාවලට ගැලපෙන දත්ත වළංගුතා ක්‍රමය කුමක්දයි ඉදිරියෙන් දී ඇති තිත්තිරි මත ලියන්න 1 දත්ත පෝරමයක උපන්දිනය ඇතුළත් කළ කොටසේ පිළිවෙලින් දිනය මාසය හා වර්ෂයට අදාළ දත්ත පමණක් ඇතුළත්ව ඇද්දැයි පරීක්ෂා කිරීම මොකක්ද පුතේ දත්ත පෝරමයක උපන්දිනය ඇතුළත් කළ කොටසේ පිළිවෙලින් දිනය මාසය හා වර්ෂයට අදාළ දත්ත පමණක් ඇද්දැයි පරීක්ෂා කිරීම මොකක්ද ඒක ගන්න පුළුවන් උත්තරේ මේ ස්ට්‍රක්චර් ප්‍රශ්න ව්‍යුහගත ඒවා මොකක්ද ගන්න පුළුවන් වර්ග පරීක්ෂාව කියනවා ඇති බව පරීක්ෂාව කියලා කියනවා තව බලමු මොකක්ද උපන් දිනය ඇතුළත් කොටසෙහි දිනය මාසය හා වර්ෂය ඇති බවද නෑ වර්ග පරීක්ෂාව වඩා ගැලපෙන්නේ වර්ග පරීක්ෂාව ඊළඟ එක දත්ත පාදකයකට ඇතුළත් කරන ලබන දත්ත වලින් ප්‍රාථමික යතුරට අදාළ දත්ත පිරවීම අනිවාර්ය කළ යුතු වීම මොකක්ද ඒක අනිවාර්යෙන් ඇතුළත් කරන්න ඕන අනිවාර්යෙන් ඇතුළත් කරන්න තියෙනවා මොකක්ද මොන පරීක්ෂාවද කරන්නේ ඇති බව පරීක්ෂාව ගොඩක් හොඳයි පුතේ ඔයාලා ඔක්කොම හොඳයි ඇති බව පරීක්ෂාව මම හිතනවා පුතාලට දැන් පොඩ්ඩක් මේක අවබෝධ වෙනවා කියලා තුන්වෙනි එක පැතුරුම් පතක ඇතුළත් කරන ලකුණු බිඳුවත් 100ත් අතර පවතින්නේද පරීක්ෂා කිරීම බිඳුවත් 100ත් අතර අන්න මොකද්ද පරාසයක් බිඳුවත් 100ත් කියන්නේ පරාසයක් කියනවා ඒකට ගන්න වෙනවා පුතේ පරාස පරීක්ෂා පුතාලෝ පරීක්ෂාකාර ගැන පොඩ්ඩක් අවබෝධයෙන් ඉන්න ප්‍රශ්න තාම ඉතිහාසයේ නිර්මාණය වෙලා නැහැ හැබැයි නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා ඊළඟට පහත දී ඇති මෘදුකාංග ලයිස්තුවේ හිමිකම් ආශ්‍රිත මෘදුකාංග සහ ඕපන් සෝස් ඒවා දාන්න කියලා තියෙනවා මම ටක් ගාලා දාන්නම් Joomla කියන්නේ විවෘත කේත එකක් Excel කියලා කියන්නේ හිමිකම් සහිත එකක් මේක ලේසි Linux කියන්නේ විවෘත කේත එකක් Adobe කියන්නේ හිමිකම් එකක් iOS කියන්නේ හිමිකම් එකක් Unix කියන්නේ විවෘත කේත එකක් ඒක ඉතින් විතරයි වැදගත් නෑනේ මම ඒ නිසා මොකද ඔයාලට පස්වෙනි පාඩමේදී මේ සම්බන්ධ ගොඩක් කතා කරනවා ඊළඟට මහා දත්ත වලින් දත්ත වෙනස් වන්නේ කෙසේදයි දැක්වෙන ලක්ෂණ දෙකක් ලියන්න
මහා දත්ත වලින් දත්ත වෙනස් වන්නේ කෙසේදයි කියලා කියනවා. මං කියන්නම්. මහා දත්ත කළමනාකරණය කිරීම සඳහා යාවත්කාලින කිරීම සඳහා විශේෂිත වූ මෘදුකාංග අවශ්‍ය වෙනවා. හැබැයි දත්ත වලට එහෙම අවශ්‍ය නැහැ. සාම්ප්‍රදායික මෘදුකාංග වලින් අපිට පුළුවන් කළමනාකරණ කාර්යන සිදු කරන්න. ඒ වගේම මහා දත්ත යාවත්කාලින කිරීම අපහසුයි. හැබැයි දත්ත යාවත්කාලින කිරීම පහසුයි. විශ්ලේෂණය පහසුයි. ඔන්න ඕවා පුතාලට වෙනස්කම් විදිහට ලියන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද? ඊට පස්සේ මම මේ දීලා තියෙන සකස් කරපු ප්‍රශ්නයි විභාග ප්‍රශ්නයි සාකච්ඡා කිරීම අවසන් වෙනවා. ඉන් පස්සේ පුතේ තව තියෙනවා ඉවර නෑ. පුතාලට තවත් එකක් දෙනවා. මම ඊතක්සලාව වෙබ් අඩවි මේ ටිකේදී මේ අලුත් එකේ නෑ. අලුතෙන් අප්ඩේට් කරපු ඊතක්සලාව වෙබ් අඩවියේ නෑ. නමුත් මෙන්න මේකේ. ඉන්න මම පෙන්නන්න. හරි මේ තියෙන්නේ. පුතාලට පේනව නේද මම මේ ෂෙයා කරපු ડોකියුමන්ට් එක පේනවනම් y කියලා රිප්ලයි එකක් දෙන්න පුතේ. පේනවනම් y කියලා රිප්ලයි හරි පේනවා. ඕකේ. මෙන්න මේකේ පුතේ ප්‍රශ්න කිහිපයක් දීලා තියෙනවා. බහුවර්ණ ප්‍රශ්න කිහිපයකුයි. ඒ වගේම මේ ව්‍යුහගත සහ රචනා ප්‍රශ්න කිහිපයකුයි. ඉතින් මට අවශ්‍යයි මට මේක ඇවිල්ලා පුතේ ඊතක්සලාවෙන් දීපු එකක්. මේක පුතාලට දැන් හොයාගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. මම මේක ටීචර් කෙනෙකුට කියලා වෙනම ගෙන්න ගත්තේ ඉබ්බාගමු ඉස්කෝලේ. පුතාලට මම මේක ලබා දීමක් කරනවා මේ දැන් පුතාලගේ ගෲප් එකට මම මේක දානවා. ඉතින් මම කැමති අද දවස ඇතුළත නිදාගන්නේ නැතුව හොඳ පුතාලා වගේ මහන්සි වෙලා මෙන්න මේකේ තියෙන මේ රචනා ප්‍රශ්න වලටයි බහුවර්ණ ප්‍රශ්න වලටයි ඊතක්සලාවේ දැන් නැහැ නේ පුතේ. බය වෙන්න බෑ. ඊතක්සලාවේ තියෙන ඔක්කොම මංගාව දැන් තියෙනවා. සිස්ටම් එකේ නැති වුණාට ඔයාලට මම ඔක්කොම ලබා දෙනවා. කසුන් බය වෙන්න එපා. හරි. මේ වෙන්න මේ පේපර් එක පුතේ කම්මැලි නැතුව පුතාලා අද රෑම කරලා අවසන් කරලා පුළුවන් නම් උත්තර මටත් WhatsApp කරන්න මම පරීක්ෂා කිරීම සිදු කරන්න. හරි. එහෙනම් පුතේ අදට පන්තිය මෙතනින් අවසන් කරනවා මට කියන්න ඔයාලට අද කරපු කොටස් ටික තේරුණාද? ඔව්ද නැද්ද? ඔයාලට හොඳට තේරුණාද නැද්ද? වයි දෙන්න. රිප්ලයි කරමු බලන්න අවංකව රිප්ලයි කරන්න ඕනේ. හරි. නැත්තම් තේරුන්නේ නැත්තම් එනි කියලා රිප්ලයි කරන්න කිසිම තරහක් නැහැ. ඔව් පේපර් එක පුතේ දැන් දෙනවා. කිසිම ගැටලුවක් නැහැ දැන් දෙනවා. මේ පේපර් එකක් දෙනවා. මේ මං හදපු ප්‍රශ්න සියල්ලමයි විභාගෙදී අහපු සියලුම ප්‍රශ්න දෙනවා. මේ අපේ පන්තියේ ස්වභාවය. අපි සාමාන්‍ය විභාග ප්‍රශ්න අනිවාර්යෙන් කරන එකක්. වැඩිපුරම පේපර් කරන ක්ලාස් එක කවුද කියලා හොත් එහෙම ඕන කෙනෙක්ගෙන් දැනගන්න පුළුවන්. මේ අපේ ක්ලාස් එක තමයි. හරි. එහෙනම් අද මම මෙතනින් පන්ති අවසන් කරනවා. ඔයාලගේ අර නංගිලා මල්ලිලා අයියලා අක්කලා අර කියපු කාලසටහන පිළිබඳව දැනුවත් කිරීම සිදු කරන්න අවශ්‍ය වෙනවා. ඉතින් හරි. එහෙනම් පුතේ අදට පන්තිය මෙතනින් අවසන් කරනවා. මොන හරි විස්තරයක් කම්පියුටර් එක ඔන් වෙනකොට මොනිටර් එක වෙවුලලා විනාඩි 2කින් විතර හරියනවා. මොකක්ද දන්නේ නැහැ හේතු. VGA කේබල් එකේ හරි පුතාගේ මොකක්ද ග්‍රැෆික් කාඩ් එකේ ගැටලුවක් වෙන්න පුළුවන් පුතේ. පොඩ්ඩක් චෙක් කරගන්න. උමුදු මොන හරි ගැටලුවක් තියෙනවා ඉක්මනින් කියන්න පුතේ. ඉක්මනින් කියන්න. ගුරුකුලේ පන්ති කවද්ද පටන් ගන්න කියලා අහන ගුරුකුලේ පන්ති පටන් ගන්නවා පුතේ 16න් පස්සේ සාමාන්‍ය විදිහට පන්ති පටන් ගන්නවා. ඔයාලගේ යාළුවෝ දැනුවත් කරලා එකතු කරගෙන තියාගෙන ඉන්න. අපේ පන්ති හොඳයි නම් යාළුවෝ මේ පිළිබඳව දැනුවත් කිරීම කරන්න. ඔන්ලයින් උත් සාමාන්‍ය විදිහට පන්ති යනවා. දැනුවත් කිරීම කරන දේවල් සියලුම දේවල් මම WhatsApp group වලට වෙනම කරන්නම්. ඒ වගේම group වලටත් වෙනම පුතාලට අවශ්‍ය papers මේ resources ලබා දීම සිදු කරන්න. හරි පුතේ. එහෙනම් තවත් කාලේ ගන්න අවශ්‍ය නැහැ. මම හිතනවා කරපු දේවල් වලට තේරෙන්නේ නැති කියලා. ඒ නිසා මෙතනින් පන්ති අවසන් උමිදු මං කිව්වේ පුතේ 16න් පස්සේ සාමාන්‍ය විදිහට ගුරුකුල ආයතනයේ පන්ති පටන් ගන්නවා කියලා. හරි. එහෙනම් යාළුවෝ දැනුවත් කරලා තියන්න. මොකද ගොඩක් වෙලාවට ඔන්ලයින් ක්ලාස් වලට ගොඩක් ළමයි සම්බන්ධ වුන්නේ නැහැ. අපේ ෆිසිකල් වලට ආපු ඒ කට්ටිය දැනුවත් කරලා ඒ කට්ටියවත් එකතු කරලා තියාගන්න. එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්. අපි නැවතත් දවසක ළඟදීම හමු වෙමු. හැමෝටම සුබ රාත්‍රියක්. බුස්සන්නයි.